අපි අද කතා කරන්න යන්නේ ප්ලෑනින් කියන ලෙසන් එක ගැන. මේක තමයි third lesson එක project management වල. අපි දැන් මෙච්චර වෙලා කතා කරා project එකක් කියන්නේ මොකද්ද සහ project එකක් select කරන්නේ කොහොමද කියලා. අපි දැන් කතා කරන්නේ project එකක් plan කරන්නේ කොහොමද කියලා. හරිද? අපි මේ lesson එක ගත්තාම මේ lesson එකේ topics ගොඩක් තියෙනවා. හරිද? අපි බලමු අපිට පොඩි flow එකක් හදාගන්න පුළුවන් වේද කියලා මේ තියෙන topics වලට මේ lesson එක තේරුම් ගන්න ලේසි වෙනවා. හරිද? share කරන්න. හරි. ඔය planning කියන්නේ basically අපි දැන් project එක වෙන විදිහ plan කරන්නයි යන්නේ. හරිද? ඔය ඒක කරන්න කලින් අපි ඉස්සෙල්ලාම කතා කරමු ඇයි අපිට plan එකක් ඕනේ කියලා. සමහරවිට ගන්න පුළුවන් plan එකක් නැතුව ඒක start කරන්න බැරි. බලමු ඇයි අපිට plan එකක් ඕන වෙන්නේ කියලා ඉස්සෙල්ලාම. purpose එක. plan එකක් අපිට ඕන වෙන්නේ basically අපි කතා කරා එදා constraints තුනක් තියෙනවා. cost, time and scope. ඔය මෙහෙම constraints තියාගෙන අපි project එකක් start කරද්දී අපිට plan එකක් තිබ්බ නැත්නම් අපි කොහොමද මේවා use කරන්නේ කියලා project එකේ කාලය ඉවර වෙන්න කලින් සහ project එක මැද්දක් යද්දී අපිට හිතෙයි අපේ resources අපි පාවිච්චි කරලා ඉවරයි. අපේ budget එක ඉවර වෙලා. සමහරවිට project එක වැඩ ටික මැද්දේ කරගෙන යද්දී අපිට තේරෙයි project එක කරන්න තිබ්බ time frame එක ඉවර වෙලා කියලා. එතකොට ඒ හන්දා plan එකක් තියෙන්න ඕනේ අපි මොන විදිහටද budget එක use කරන්නේ මොන විදිහටද අපි time එක use කරන්නේ මොන විදිහටද අපි resources use කරන්නේ කියලා. මේ constraints එක වැඩ කරනවා කියන්නේ අනිවාර්යෙන්ම plan එකක් අවශ්‍ය වෙනවා. හරිද? මොකද resources are scarce. අපිට දන්නවා. ඒක scarce resources use කරන්න නම් project එකකදී අපිට අනිවාර්යෙන්ම plan එකක් අවශ්‍ය වෙනවා. හරිද? ඊළඟට to effectively manage risk. අපිට දැන් ප්‍රොජෙක්ට් එකක් කරගෙන යද්දී ප්‍රොජෙක්ට් එකක් ගන්න බිස්නස් එකක් කරද්දී මම අපිට රිස්ක්ස් එනවා එක අපි දන්නේ නැති අන්සර්ටනිටිස් තියෙනවා බිස්නස් එන්වයරන්මන්ට් එකේ සහ බිස්නස් එක ඇතුලේ. ඒ වගේම ප්‍රොජෙක්ට් එකත් ඒ විදිහටම රිස්ක්ස් තියෙනවා. ඒ මේ රිස්ක්ස් අපිට මොනවද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන්නේ ප්ලෑන් එකක් තිබ්බොත්. ඒවා අයිඩෙන්ටිෆයි කරගෙන ඒවා අපි කොහොමද හැන්ඩල් කරන්නේ? ඒවා අපි කොහොමද රිස්ක්ස් වලට සූදානම් වෙන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් අපිට ප්ලෑන් එකක් තිබ්බොත්. ඊළඟට to control the project. මම මේක first two lessons කරද්දි කිව්වා. අපි සමහරලාට project එක මාස 6ක් නම් අපි මාස 2ක් ගිහලා සමහරට අපි බලන්න පුළුවන් අපි දැන් මේ plan කරගෙන තිබ්බ වැඩ ටික අපි කරගෙන යනවාද හරියට කියලා. එහෙම බලන්න නම් අපි කරන්නේ අපි plan එක ගන්නවා. plan එක අරගෙන බලනවා මාස 2ක් වෙද්දි අපි කොච්චර දුරකට වැඩ කරලා තියෙන්න ඕනේද කියලා. බලලා අපි බලනවා අපි ඇත්තටම වැඩ කරලා තියෙන්නේ කොච්චරක් කියලා. ඒකවල බලුවම අපිට තේරෙනවා අපිට කම්පෙයාර් කරන්න පුළුවන් අපි ඇත්තටම වැඩ කරලා තියෙන ප්‍රමාණය අපි වැඩ කරන්න ඕනේ ප්‍රමාණය. ඒකට බලුවම අපිට තේරෙනවා එක්කෝ අපි plan එකට වඩා ඉස්සරහින් ඉන්නේ. ඒ කියන්නේ අපි හොඳට වැඩ කරගෙන යලා තියෙනවා. නැත්තම් plan එකට වඩා පිටිපස්සෙන් ඉන්නේ. ඒ කියන්නේ අපි සමහර තැන්වලදී අපි පරක්කු වෙලා තියෙනවා. ඒවා අපි හදා ගන්න ඕනේ. ඒවා බලලා ඒ විදිහට කම්පෙයාර් කරලා plan performance එකයි actual performance එකයි කම්පෙයාර් කරලා අපි බලන්න ඕනේ මොනවද එහෙම plan actual performance එක plan performance එකට වඩා පිටිපස්සෙන් නම් තියෙන අපි බලන්න ඕනේ මොනවද ඒවට හේතු කොහොමද ඒවා අපි නිවැරදි කරගෙන ඉස්සරහට project එක කරගෙන යන්නේ to finish in the correct time with the available amount of resources and available amount of budget. හරිද? ඒක තමයි to control the project. ඒක control කරන්න ඒකට අපි plan එක use කරනවා. හරිද? ඊට පස්සේ planning කියන්නේ අපි planning වලදී අපි questions set එකක් තියෙනවා. අපි questions වලට උත්තර හොයන එක තමයි අත්‍තරම planning කියලා කියන්නේ. හරිද? Questions, there are a few number of questions that we answer in planning. When we answer these questions, when we find the answers to these questions, we are doing planning basically. All my questions. ස්ලයිඩ් එකේ තියෙන ඕඩර් එකට නෙමෙයි මම ඇත්තටම යන්නේ. මම මේ ඔයාලට ෆ්ලෝ එකක් හදලා දෙන්න පුළුවන් විදිහටයි මේ ටොපික්ස් ටික arrange කරගෙන තියෙන්නේ. ඒ හන්දා ස්ලයිඩ් එකත් එක බලද්දි කන්ෆියුස් වෙන්න එපා. මේ ස්ලයිඩ් එකේ තියෙන ටොපික්ස් තමයි
ඕඩර් එක ටිකක් වෙනස්. හරිද? එතකොට අපි බලමු ප්ලෑනින් වලදී මොනවද අපි ආන්සර් කරන questions කියලා. planning වලදී අපි ආන්සර් කරන්නේ මෙන්න මේ questions වලට. What must be done? මොනවද අපි කරන්න ඕනේ? What are the work that we have to do? ඒක තමයි what must be done. How should it be done? ඒ work ඒ වැඩ ටික අපි කොහොමද කරන්නේ? Who will do it? කවුද ඒවා කරන්නේ? When must it be done? කවදා වෙද්දි කරලා තියෙන්න ඕනේද? How much will it cost? කොච්චර වියදමක් යනවද ඒවා කරන්න? How does it have to be? අන්තිමට output එක මොනවද වෙන්න ඕනේද? ඔය questions ටික answer කරාම අතරම අපි planning කරලා කියලා අපිට කියන්න පුළුවන්. හරිද? එතකොට ඒ තමයි purpose එකයි question එක. questions වල අපි answer කරනවා. එතකොට ඒක තමයි basically the introduction to planning. හරිද? අපි ඊළඟට කතා කරන්න යන්නේ key documents ගැන. අපි ඉස්සෙල්ලා key documents ටික කතා කරලා steps වලට යමු. මොකද මේ steps අර planning steps කියලා slides වල මුලින්ම තියෙන topic එක තියෙන්නේ. අන්න ඒක තමයි අතරම මේ lesson එක පුරාවටම තියෙන්නේ. ඒ හන්දා අපි steps කියන එක ඊළඟට කතා කරන්න තියාගෙන දැන් අපි key documents ගැන කතා කරලා ඉමු. හරිද? එතකොට key documents ටික වෙන්නේ key documents වර්ග තුනක් තියෙනවා. key documents මතක තියාගන්න මේ key documents in planning නෙමෙයි in project management. හරිද? මේවා key documents in project management. එතකොට ඔයාලට තේරෙන්න ඕන මේවා අතරම planning stage එකට අදාළ වෙන්නෙම නැහැ. planning stage එකට අදාළ වෙන්නෙම නැහැ. ඊට කලින් උනත් ඒ කියන්නේ planning stage එකට එන්න කලින් උනත් මේ සමහර දේවල් අපිට හදන්න වෙන්න පුළුවන්. හරිද? අපි බලමු ඒක ගැන හරියට මොකද මම කිව්වේ කියලා. කරගෙන යද්දී ඔයාලට තේරෙයි. key documents තුන වෙන්නේ project charter, business case, සහ face plan. මේ face plan එක ගැන ලොකුට මෙතනදී කතා කරන්නේ නැහැ. ගොඩක්ම කතා කරන්නේ project chart එකයි business case එකයි ගැන. face plan එක ගැන පොඩි idea එකක් ගමු. හරිද? එතකොට project chart එක කියන්නේ ඒකේ තමයි අපි project chart එකේ තමයි අපි කතා කරන්නේ කවුද මේ project එක manage කරන්නේ සහ කවුද මේ project එක oversee කරන්නේ නැත්නම් කවුද මේ project එකේ governance එක මොන විදිහටද යන්නේ governance එක කියන්නේ structure එක. කියන්නේ අපි අර organizations වල කතා කරද්දී අපි කතා කරන්නේ organizational structure කියලා. CEO ඉන්නවා, යාට board of directors ඉන්නවා, ඊට පස්සේ ඔහොම. එතකොට ඒ වගේ project එකකත් මොකක් හරි structure එකක් තියෙන්න පුළුවන්. ඒක තමයි flexible structure එකක් වෙන්න පුළුවන්, flat structure එකක් වෙන්න පුළුවන්, නැත්නම් මොකක් හරි අර tall structure එකක් වෙන්න පුළුවන්. ඒ මොන structure එක හරි ඒ structure එක මොකක්ද කියලා governance එක සිද්ධ වෙන්නේ structure එක හරහා. ඒ structure එක මොකක්ද කියලා අපි කතා කරනවා project chart එකකින්. හරිද? ඊට අමතරව අපි කතා කරනවා මේ project එක කරන්න යන්න අපිට අවශ්‍ය වෙන assumptions මොනවද කියලා. basically අපි කතා කරන්නේ ඔන්න ඔය දෙක ගැන. ඊට අමතරව තව තියෙන items ටිකක් එන. අපි items ටික ගැන කතා කරමු. assumptions ගැන assumptions සහ governance එක ගැන mainly අපි මෙතනදී කතා කරන්නේ. හරිද? ඒක project chart එක ගත්තහම ඒකේ තියෙනවා මෙන්න මේ topics එක ගැන අපි project chart එකේදී කතා කරන්න ඕනේ. overview of the project. ඒ කියන්නේ මේ project එක මොනවා ගැනද අපි මේ project එක කරන්නේ කියන එක ගැන හරිම simply හරිම short විදිහට පොඩි description එකක් දෙන්න ඕනේ project chart එකේ. හරිද? ඊට පස්සේ a note of who will review and approve the charter. මේ chart එක දැන් අපි හදුවායින් පස්සේ කවුද ඒක කියවලා approve කරන්න කියන එකත් අපි කියන්න ඕනේ. ඊට පස්සේ project objectives and scope මේ තියෙන්නේ project chart එකේ න items ටිකක් කරමු. හරිද?
ඊට project objective and scope. objectives and scope ගැන තමයි මෙතනදීම project chart එකේම අපි කියන්න ඕනේ. මේ project එකෙන් අපි achieve කරන්න හදන්නේ මෙන්න මේ objective එක. මෙන්න මේ data තමයි project එකෙන් කරන්න හදන්නේ මෙන්න මේ workload එක ඇතුලේ. scope එක කියන්නේ ඒක මෙන්න මේ workload එක ඇතුලේ. so major milestones කියන එක අපි කතා කරන්නේ. milestones කියන්නේ project එක සිද්ධ වෙද්දී ඒ project එකේ තියෙන එක stages. but මේ major stages ටික මොනවද? major milestones ටික මොනවද? project එකේ requirements අනුව මේ major milestones කීයක් තියෙනවද? මොන වගේ milestones තියෙන? මේ milestone එක ඇතුළේ තියෙන workload එක මොන වගේද කියන එක decide කරනවා project එක අනුව project එකට වෙනස් වෙන්න පුළුවන්. So basically milestone එක කියන්නේ transition from one stage to the next. For example, product designing can be a milestone. product designing කියන එක product designing වෙනකන් product designing කියන එක වෙන්න අපි කරන ඔක්කොම activities ටික product designing milestone එක. ඒක ඉවර වුණාම අපි කියන milestone එක අපි achieve කරා කියලා. හරිද? ඊට පස්සේ major deliverables. මේ හැම milestone එකක්ම ඉවර වුණාම ඒ milestone එකෙන් outcome එකක් තියෙනවා. ඒ outcome එකට අපි කියනවා deliverable එකක් කියලා. outcomes produced at each milestone. For example, after the product designing milestone, the preliminary design of the product can be the deliverable. We can product design කියන stage එක ඉවර කරාම අපි product designing කියන stage එකෙන් අපි කරන්නේ මොකක් හරි අපි දැන් මේ product development project එක ගන්න ඒකේ preliminary design එක පළවෙනි design එක හදාගන්න එක තමයි අපි product designing කියන stage එකෙන් කරන්නේ. මේ design මේ පළවෙනිටම අපි product එකේ හදාගත්ත design එක තමයි deliverable එක වෙන්නේ. the preliminary design of the product. හරිද? as a research project එකක් ගත්තොත් research proposal can be the deliverable of the milestone of getting approval to the proposal. Because proposal is research proposal and proposal is milestone to get the approval to the research proposal. Research proposal is a milestone deliverable milestone outcome approved research proposal. හරිද? ඒ වගේම මම ඉස්සෙල්ලත් කිව්වා assumptions ගැන මෙතනදී කතා කරනවා. assumptions ගැන මම මෙතනදී ඔයාලට explain කරන්නම්. assumptions කිව්වම පොඩි explanation එකක් අපිට දෙන්න පුළුවන් මොනවද මේ assumptions කියන්නේ කියලා. හරිද? මේ assumptions කියන්නේ අපි සාමාන්‍ය project එකක් කරගෙන යද්දී සමහර දේවල් තියෙනවා අපිට ඒවා constant කියලා හිතාගන්න වෙනවා. සමහර දේවල් අපිට assume කරන්න වෙනවා. නැත්නම් අපේ project එක ඉස්සරහට කරගෙන යන්න බෑ. මොන වගේ දේවල්ද මේ market changes. ඒ දැන් market එක අපි හැම වෙලෙම dynamic market එක change වෙනවා කියලා හිතාගෙන කරන්නේකොත් සමහර projects තියෙනවා අපිට කරගන්න බැරි වෙන්න පුළුවන්. technological changes හොඳටම ඔයාලට තේරෙයි ඒක. ඒ කියන්නේ දැන් project එකක් කරගෙන යද්දී අපි ඒ project එකේ technology එක constant කියලා අපි assume කරේ නැහැ. assume කරන්නේ නැතුව project එක කරගෙන යද්දී හිතන්නේ දැන් product development project එකක් නම් ඒකේ අපි product designing එක කරන්න use කරන මොකක් හරි technology එකක්. ඊට පස්සේ product development එකට එද්දී අපි ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම මොකක් හරි product development stage එකට එද්දී හිතන market එක technology එකට change වෙලා දැන් අපි ඒ change ලා ඒ අලුතෙන්ම ආපු technology එක අපි use කරගෙන යනවා product development එකට. එතකොට එතෙන්ට product development එකට අපි ඒක use කරනවා කියන්නේ product design stage එකේ කරපු ඒ ඩිසයින් එක වැඩක් නැති වෙන්න පුළුවන් ඒ ටෙක්නොලොජි එකත් එක්ක. ඒ ටෙක්නොලොජි එකත් එක්ක කම්පැටිබල් වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ ටෙක්නොලොජි එකත් එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් මේ ප්‍රොඩක්ට් ඩිසයිනින් එකේ අපි හදපු ඩිසයින් එක. ඒ ටෙක්නොලොජි එකෙන් අපිට ඊළඟ ස්ටෙප් එක කරගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට ඒ හන්දා අපි හැම වෙලෙම ඒ විදිහට අපි එක එක ස්ටේජස් වලදී ටෙක්නොලොජි එක චේන්ජ් වෙන සැරේට අපේ ප්‍රොජෙක්ට් එකේ ටෙක්නොලොජි එක චේන්ජ් කරන්න හැදුවොත් අපිට ඇත්තටම ප්‍රොජෙක්ට් එක කරගන්න බැරි වෙනවා. මොකද එක ස්ටේජ් එකකින් අනිත් ස්ටේජ් එක කම්පැටිබල් නැති වෙන්න පුළුවන්. එක ස්ටේජ් එකකින් අනිත් ස්ටේජ් එක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන් ටෙක්නොලොජිස් එක වෙනස් නම්. ඒ හන්දා අපි හැම වෙලෙම කියන්නේ ඒ ප්‍රොජෙක්ට් එකට අපි ටෙක්නොලොජි කොන්ස්ටන්ට් කියලා assume කරන්න පුළුවන්. මෙන්න මේවා තමයි assumptions කියලා කියන්නේ. හරිද? ඊට අපි බලමු project chart එකේ අපි assumptions මොන වගේ assumptions අපි දාන්නේ කියලා. හරිද? project chart එකේ අපි assume කරනවා enterprise environmental factors ගැන සහ organizational process assets ගැන. enterprise environmental factors කියන්නේ business environment එකේ
වෙන එක වෙනස්කම් ගැන අපි assume කරනවා. For example, interest rates constant නැද්ද, market conditions, changing customer demands, customer involvement, changing technology, political climate, government policies. අපි මේ හැම දේ ගැනම assume කරන්න ඕනේ. customer involvement එක ගත්තාම ඒක අනිවාර්යෙන් assume කරන්න ඕනේ. මොකද නැත්නම් අපි හිතන්න අපි project එක හදද්දී අපි හිතා ගන්නවා customer ගේ involvement එක high involvement එකක් තියෙනවා කියලා. හැබැයි හිතන්න අපි මොකක් හරි එක ස්ටේජ් එකට ඇවිල්ලා අපි customer ගේ specifications අහන්න ඕනේ කියලා. අපිට customer reach කරගන්න බෑ. customer available නැහැ. calls answer කරන්නේ meeting එක ගන්න හදුම් බෑ කියලා මොන හරි එහෙම. එතකොට ඔයාලට යාගේ specifications අහගන්න නැතුව ඔයාලට හොඳයි කියලා හිතන විදිහට project එක කරගෙන යන්න ඕනේ. ඉතින් හිතන අන්තිමට project එක customer ළඟට යන්න හදද්දී customer කියනවා මට මෙහෙම නෙමෙයි ඕනේ, මට මෙන්න මේ විදිහටයි ඕනේ කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් නේද? එතන ඒක ප්‍රශ්නයක්. customer involve වෙයි කියලා හිතුවට එයා involve වුණේ නැහැ. හැබැයි අන්තිම වෙද්දී කියනවා මට මේක නෙමෙයි ඕනේ, මට මෙන්න මේ විදිහටයි ඕනේ. ඒ හන්දා customer involvement එක මොන වගේ involvement එකක්ද තියෙන්නේ කියන එක අපි අනිවාර්යෙන් assumption එකක් දානවා project එකකට. ඒ දානවා විතර නෙමෙයි customer එක agree වෙන්නත් ඕනේ. අපි project එකේ assume කරනවා ඔයාගේ involvement එක high කියලා. ඒ හන්දා please be available when we need your guidance in this project කියලා අපි අරත් එක agree වෙනකොට customer agree වෙන්න ඕනේ. හරි මගේ involvement එක high involvement එකක් තියෙනවා. මම ඔයාලට අවශ්‍ය information data අවශ්‍ය වෙලාවදී ඔයාලට ඕන වෙලාවදී දෙන්නම් කියලා. හරිද? ඒකට ඒ assumption එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඉතින් organizational process assets කියන්නේ අපි project එක කරගෙන යන්නේ අපිට අවශ්‍ය නැ එක assets data. එක ඒ ටෙක්නොලොජි එක වෙන්න පුළුවන්, මාකට් ඉන්ෆර්මේෂන් සිස්ටම්ස් වෙන්න පුළුවන්, මෙතඩොලොජිස් වෙන්න පුළුවන්, data, best practices, resources, skill level ඔය වගේ එක වත්කම් අපිට ප්‍රොජෙක්ට් එක කරගෙන යන්න අවශ්‍ය වෙනවා. මේවා අපි කන්සිඩර් කරන්න ඕනේ මොන වගේ ලෙවල් එකක තියෙන. most of the time we consider them as constant. resource availability එක constant. අපිට ඒක resources අඩු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙලාවදී resources නැති වෙන්නේ නැහැ. constant අපිට ඕන resource supply එක තියෙනවා. ඒ විදිහට ඒව assume කරන්න ඕනේ. හරිද? මම ඒවා මෙතන මේ mind map එකේ අඳින්න නැහැ. ඒවා note එකේ තියෙනවා. ඔයාලා මේක අහගෙන යන ගමන් note එක මගේ note එක use කරොත් ඔයාලා ඒක කියවගෙන ගියාම ඔයාලට තේරෙයි. හරිද? ඊට පස්සේ ඒ තමයි assumptions ටික. ඊළඟට තව තියෙන project chart එකේ තව include කරන්න ඕනේ assumptions වලට අමතරව constraints of the project. constraints කියන්නේ අපි කතා කරනවා cost, time, scope. ඔය constraints මොනවද, මොන constraints තියෙන්නේ, cost එක කොච්චරක් තියෙනවද, time එක කොච්චරක් තියෙනවද කියලා අපි project chart එකේ include කරන්න ඕනේ. ඊට පස්සේ project chart එක තව කියන්නෝනේ මොන business need එකද, මොන opportunity එකද අපි මේ pursue කරන්න කියලා. හරිද? මේ කියන්නේ මේ project එක ඉවර වුණාම මොන business need එකද fulfill වෙලා තියෙන්නේ කියන එක අපි mention කරන්න ඕනේ. What is the business need fulfilled by the project? example එකකට ගත්තොත් research project එක ගත්තොත් research project එකට business need එකක් නැහැ. හැබැයි to fulfill the academic requirements we have to do the research project. The research project එකේ need එක මොකද්ද? fulfilling academic requirements. ඒ වගේ business need එක හරි මොකක් හරි need එක හරි opportunity එක හරි that we are going to use in the project we have to mention the preliminary costs of the project. ඒකට ඒක ඊළඟ item එක include වෙන project chart එකේ. හැබැයි මෙතනදී detail costs අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන් cost estimate එක ගන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම අපි related parties එක කතා කරලා experts එක කතා කරලා අපි decide කරන්න මොන වගේ cost එකක් මේකට යයිද කියලා. ඒ නිකන් detail නැතුව නිකන් rough cost estimate එකක් අපි දෙන්න ඕනේ project chart එකට. හරිද? ඒ ටික තමයි project chart එකට එන්නේ. ඊට පස්සේ අපි කතා කරන්නේ business case එක ගැන. business case එක කියන එක ඔයාලට දැන් මේක කරගෙන යද්දි තේරෙයි. business case කියන්නේ අතරම selection level එකේ අපි project selection lesson එක ඒ lesson එකට එන්න ඕන එකක්ද කියලා ඔයාලට හිතෙන්න පුළුවන්. මොකද මෙතනදී අපි කරන්නේ මේ business case එක use කරලා අපි mainly කරන්නේ getting the organizational agreement to fund the project. එතකොට
ප්‍රොජෙක්ට් එක ඇග්‍රීමන්ට් එක ආවේ නැත්නම් අපි ඒක එතනින් නවත්තන්න ඕනේ. එතකොට එතනින් හරිය ප්ලෑන් කරලා වැඩක් නැහැ අතරම. ඒකට මෙතනදී අපි බේසිකලි කරන්නේ cost benefit analysis එක. මේ බිස්නස් කේස් එකේදී. හැබැයි බිස්නස් කේස් එකේ දැන් එන්න ඕන ඉන්ෆර්මේෂන් වලට බලාගෙන ගියාම වලට තේරෙයි මේක කරන්න අපිට ප්ලෑනින් ස්ටේජ් එකේ සමහර පොඩි දේවල් අපි ප්ලෑන් කරලා තියෙන්න ඕනේ මේ බිස්නස් කේස් එක හදන්න කියලා. මොකද බිස්නස් කේස් කියන්නේ සාමාන්‍යයෙන් ටිකක් කම්ප්‍රිහෙන්සිව් ඩොකියුමන්ට් එකක්. ඒකට ඒකට ඉන්ක්ලූඩ් කරන්න අපිට සමහර ඉන්ෆර්මේෂන් අපි ඔල්රෙඩි ප්ලෑන් කරලා තියෙන්න ඕනේ. ඒකයි මේක ප්ලෑනින් ස්ටේජ් එකට ඉන්ක්ලූඩ් කරලා තියෙන්නේ. හරිද? අපි කියවලා බලමු. Project usually starts with this. හරිද? අන්න. ප්‍රොජෙක්ට් චාර්ට් එකෙන් නෙමෙයි අත්‍තරම අපි ස්ටාර්ට් කරන්නේ ප්‍රොජෙක්ට් එකක් බිස්නස් කේස් එකෙන්. මොකද බිස්නස් කේස් එක මම දැන් කිව්වා අපි ඒක ඇග්‍රීමන්ට් එක ගන්න. ඒ ඇග්‍රීමන්ට් එක ගන්න නැතුව අපිට චාර්ට් එක හදන්න බැහැනේ. චාර්ට් එකේ අපිට කවුද මේක මැනේජ් කරන්නේ, කවුද මේක ගවර්න් කරන්නේ කියලා අපිට හදන්න බැහැනේ. ප්‍රොජෙක්ට් එකට අප්‍රූවල් එකක් නැතුව. එහෙනම් අප්‍රූවල් එක ගන්න අපි ඉස්සෙල්ලම බිස්නස් කේස් එක තමයි හදන්න ඕනේ. හරිද? අපි ඒකට පොඩ්ඩක් මෙතන ලියා ගමු එක. බිස්නස් කේස් තමයි number 1 document එක. හරිද? බිස්නස් කේස් එක තමයි number 1 document එක. එතකොට ඊට පස්සේ ඊළඟට කියමු document that explains main reason for doing the project. බිස්නස් කේස් එකේදී මොකද්ද මේ ප්‍රොජෙක්ට් එක කරන්න හේතුව කියලා අපි කියනවා. normally බිස්නස් කේස් කියන්නේ ලොකු comprehensive document එකක් නෙමෙයි. ඒක චූටි presentation එකක්. and depending on the person who is doing the presentation. කියන්නේ කවුද හොඳ පොසිෂන් එක, හොඳ ඉන්ෆ්ලුවෙන්ෂල් පොසිෂන් එකකද ඉන්නේ. දැන් ඉන්ෆ්ලුවෙන්ෂල් පර්සනැලිටි එකක්ද කියන එක මත තමයි ඩිපෙන්ඩ් උනේ ඉස්සර බිස්නස් කේස් එක අප්‍රූව් කරන්න. ඔය හිතන්න පොඩි ලෝ ලෙවල් ඔෆිසර් කෙනෙක්ට ගිහිල්ලා මේ ප්‍රසන්ටේෂන් එක කරොත් අපි මෙහෙම ප්‍රොජෙක්ට් එකක් කරමු කියලා ඒක අප්‍රූව් වෙන්න නැති වෙන තිබ්බා. හැබැයි කවුරුයි ඩිරෙක්ටර් කෙනෙක් ගිහිල්ලා මේ ප්‍රසන්ටේෂන් එක කරා නම් ඒක අප්‍රූව් වෙන්න තිබ්බන්නේ. මේ වගේ තත්ත්වයක තමයි මේ බිස්නස් කේස් එක තිබිලා තියෙන්නේ ඉස්සර. හැබැයි දැන් බිස්නස් කේස් එක කියන්නේ හොඳට ස්ට්‍රක්චර් කරපු detailed document එකක් and ඒක හොඳ presentation එකක්, හොඳ detailed presentation එකකින් හොඳ impactful presentation එකක් කරලා අපි ඒකට approval එක ගන්න ඕනේ and ඒකට precision එක depend වෙන්නේ නැහැ ඉස්සර වගේ. හරිද? එතකොට අපි මේකෙදි මම කියවනේ අපි reason එක කියන්න ඕනේ කියලා. අපි examples ටිකක් බලමු. CSR project එකක් නම් reason එක වෙන්න පුළුවන් the well-being of the target group. CSR ප්‍රොජෙක්ට් එකක් කරන්න නම් අපි යන්නේ ඒ CSR ප්‍රොජෙක්ට් එක ටාගට් වෙලා දෙන ගෲප් එකේ සුබසිද්ධිය තමයි ඇත්තටම CSR ප්‍රොජෙක්ට් එකේ රීසන් එක. අන්න ඒ වගේ රීසන් එක අපි කම්පෙලින් විදිහකට කියන්න ඕනේ. නිකන් ඔහේ කියලා බෑ, කම්පෙලින් විදිහකට කියන්න ඕනේ. හරිද? එතකොට මේ රීසන් එක හැම වෙලේම සල්ලි නැත්නම් වෙල්ත් නැත්නම් ප්‍රොෆිට්ස් කියන දේවල් වලින් ජස්ටිෆයි වෙන්නේ නැහැ. එහෙම ජස්ටිෆයි කරන්න සුදුසුත් නැහැ. අපි අනිවාර්යෙන් තව මොනවද මේ ප්‍රොජෙක්ට් එක කරන්න තියෙන රීසන්ස් මොන හියුමන් පැත්තෙන් සොසයිටි එක පැත්තෙන් එහෙම අපි එක පැතිකඩ වලින් අපි කියන්න ඕනේ මේ ප්‍රොජෙක්ට් එක කරන එකේ රීසන් එක අපි ජස්ටිෆයි කරන්න ඕනේ. ඉකොනොමික් පැත්තෙන් ප්‍රොෆිට්ස් පැත්තෙන්ම ජස්ටිෆයි කරන්න බෑ ප්‍රොජෙක්ට් එකක් දැන් මේ කාලේ ප්‍රොජෙක්ට්ස්. හරිද? ඊපස්සේ helps to determine that the expected business value and benefits exceed the project cost. ඒ කියන්නේ cost benefit analysis එක. මම කිව්වේ ඉස්සෙල්ලා business case එක කියන්නේ cost benefit analysis එක. එතකොට ඒකදී අපි කතා කරන්නේ business value and the benefits will exceed the cost. benefits cost වලට වඩා වැඩි කියලා තමයි business case එකේ අපි පෙන්වන්න ඕනේ. හරිද? ඊට පස්සේ මේ business case එකේ අපි quantitative සහ qualitative data හැම දෙයක්ම include කරනවා. හරි එතකොට මේ ඉන්ෆර්මේෂන් මේ ඉන්ක්ලූඩ් කරන ඉන්ෆර්මේෂන් අපි ඉන්ෆර්මේෂන් මොනවද කියලා කතා කරමු ඉස්සරහට. මේ ඉන්ෆර්මේෂන් අපි use කරන්නේ to approve the project, basically to get the approval to the project and also to facilitate prioritizing the project. facilitate prioritizing the project කියන්නේ මේ project එක priority කියලා අපි පෙන්නුවොත් අපි management එකට එයාලගෙන් අපිට resources ලැබෙන්න තියෙන chance එක ගොඩක් වැඩි. financial resources, sanitary resources හැමදේම ලැබෙන්න තියෙන chance එක ඒක ලැබෙන තියෙන ප්‍රයොරිටි එක වැඩි. අපි මේක top priority project එකක් කියලා පෙන්නුවොත් අපේ මැනේජ්මන්ට් එකට. හරිද? ඊපස්සේ මොනවද අපි මෙහෙම මේ විදිහට මැනේජ්මන්ට් එක කන්වින්ස් කරන අපි යූස් කරන ඉන්ෆර්මේෂන් මොනවද? ඉන්ෆර්මේෂන් වල බිස්නස් නිකන් බලන්න ප්‍රොජෙක්ට් chart එකත් එක්ක බලන්න ඒ chart එකේ තියෙන
සමහර ඉන්ෆර්මේෂන් එහෙමම අපි බිස්නස් කේස් එකට ඉන්ක්ලූඩ් කරනවා. ඒ කියන්නේ බිස්නස් කේස් එකේදී අපි ඉස්සෙල්ලා ඩිසයිඩ් කරලා තියෙන්න ඕනේ ප්‍රොජෙක්ට් chart එකේ ඉන්ක්ලූඩ් කරන සමහර ඉන්ෆර්මේෂන් assumptions උත් තියාගන්න. ඒවල assumptions අපි ඉස්සෙල්ලාම ප්‍රොජෙක්ට් chart එකට කලින් ඇත්තටම අපි ඩිසයිඩ් වෙලා තියෙන්න ඕනේ. නේ? බලන්න. බිස්නස් නීඩ් එක අපි එකක් කතා කරා ප්‍රොජෙක්ට් chart එකේ. මොන නීඩ් එකද මේකෙන් ෆුල්ෆිල් වෙන්නේ කියලා කියන්න ඕනේ. පස්සේ opportunity options how the project is linked to the strategic business subject second item එක information එක opportunity options කියන්නේ අපි කියන්නේ අපේ business strategy එකත් එක්ක කොහොමද මේ project එක align වෙන්නේ කියන එක කියන්න ඕනේ. පස්සේ the benefit realization plan එතකොට මොනවද අපිට ලැබෙන benefits ටික කියලා කියන්න ඕනේ. assumptions මේක assumptions ගැන අපි කතා කරා. පස්සේ high level objectives පස්සේ මේ project එකේ තියෙන broad objectives ටික මොනවද කියලා අපි කියන්න ඕනේ. ඒවා අපි මැප් කරන්න ඕනේ බිස්නස් එකේ ස්ට්‍රැටජි goals and objectives වලට. හරිද? ඊපස්සේ recommendations for evaluation. ඒකට කොහොමද මේ project එක evaluate කරන්න කියන එක business case එකේ කියන්න ඕනේ. project metrics, financial and non-financial metrics. project එකේ performance එක බලන්න මොන මොන metrics අපි use කරන්න කියලා කියන්න ඕනේ. improvement of technology capability කියන්නේ මේ project එකේ සිද්ධ වෙන කාර්යභාරය ඉවැලුවේට් කරන්න මේ සිද්ධ වෙන කාර්යභාරය ඉවැලුවේට් කරන්න අපි මෙට්‍රික්ස් ටිකක් දෙන්න ඕනේ. මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම අපේ එම්ප්ලොයීස්ලාගේ ටෙක්නොලොජි කේපබිලිටි එක වැඩි වෙනවා. නැත්තම් මේ ප්‍රොජෙක්ට් එක ඉවර වුණාම අපේ කම්පැනි එකේ ෆයිනෑන්ෂල් රිටර්න් එක වැඩි වෙනවා, වෙල්ත් එක වැඩි වෙනවා කියලා ඒ මෙට්‍රික්ස් දෙන්න ඕනේ මේ බෙනිෆිට්ස් වලට. බෙනිෆිට්ස් ටික කැල්කියුලේට් කරන්න මෙට්‍රික්ස් කීපයක් දෙන්න ඕනේ. ප්‍රොජෙක්ට් එකේ බෙනිෆිට්ස් කැල්කියුලේට් කරන්න. ඊපස්සේ එක්සිට් ස්ට්‍රැටජිස් හිතන්න ප්‍රොජෙක්ට් එක අපි අන්න ඒකත් අපි කියනවා. හිතන්න ප්‍රොජෙක්ට් එක සාර්ථක නෑ කියලා අපිට හිතනවා නම් අපි කොයි විදිහටද මේ ප්‍රොජෙක්ට් එකෙන් ඉවත් වෙන්නේ? ප්‍රොජෙක්ට් එක නවත්තලා ප්‍රොජෙක්ට් එක මැද්දකදී ප්‍රොජෙක්ට් එක නවත්තලා අපි කොහොමද අයින් වෙන්නේ ප්‍රොජෙක්ට් එකෙන්? කියන එකත් අපි කියන්න ඕනේ ඒකත් යාලට ඇත්තටම. මොකද ඒ වගේ අපි broad view එකක් අපි මැනේජ්මන්ට් එකට දෙන්න ඕනේ. හොඳ පැත්තක් පෙන්වන්න ඕනේ, cost සහ නරක පැත්තක් පෙන්වන්න ඕනේ. ඒකට තමයි හොඳ idea එකක්, හොඳ decision එකක් යාලට ගන්න පුළුවන්. හරිද? ඒ හැමදේම wide angle එකක් අපි යාලට දෙන්න ඕනේ. ඊපස්සේ project risks මම කියන්නේ හොඳ පැත්ත නරක පැත්ත දෙකම කියන්නේ risks උත් මොනවද කියලා කියන්න ඕනේ. complexity මොන වගේ complexities එන්න පුළුවන්ද project එක කරගෙන යද්දී. එතකොට ඒකට example එකක් වෙන financial requirements අපිට ගන්න ඕන නම් project එක කරන්න සල්ලි funds අපි හොයාගන්න ඕන නම් ඒකට bank loan එකක් දානවා. මේ bank loan එක ගද්දී එන්න පුළුවන් එක එක complexities එක අපහසුතා මොනවද කියලා අපි කියන්නේ. හැමදේම කියන්න ඕනේ ඇත්තට. හරිද? ඊපස්සේ resources මොන resources අපිට අවශ්‍ය වෙන්නේ කියලා කියන්නේ. timing කොච්චර time එකක් ඕනද? මොනවද තියෙන milestones? ඒ milestones achieve කරන්න කොච්චර time එකක් ඕනද කියලා කියනවා. legal requirements නීතිමය පැත්තෙන් මොන requirements අපි මේ project එක කරන්න ලබා ගන්නවද කියන එක අපි කියන්න ඕනේ. හරිද? ඒ ඔක්කොම ගැන කියන්න ඕනේ අපි business case එකේදී. ඊට පස්සේ factors that can change the business case or benefit realization plan. කොට සමහර වෙලාවට business case එකේ changes එන්න පුළුවන්. හරි benefits realize වෙන ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒ වෙනස් වෙන්න හේතු changes in business owners. Changes in assumption. මම business realization plan කියලා මම මැදදී කිව්වා information needed. අන්න ඒක ගැන මෙතනදී මේ කතා කරන්නේ. හරිද? Changes in business owner and executive leadership. සමහර වෙලාවට business එකේ owner management team එක change වුණොත් business case එක changes කරන්න වෙන්න පුළුවන්. Changes in assumptions අපිට assumptions මගේ technological change වෙද්දී market changes වෙද්දී අපිට සමහර assumptions තියෙනවා අපිට ඒවා ඒ විදිහට තියන්න බෑ. changes වෙද්දී ඒ assumptions අපිට change කරන්න ඕනකොට ඒ වදලාලු business case එක change වෙන්න පුළුවන්. changes in constraints සමහරට අලුතෙන් constraints එකක් time cost scope වලට අමතරව තව constraints අපිට හම්බෙන්න පුළුවන්. අපි define කරලා තියෙන constraints වලට අමතරව තව වැඩි වෙන්න පුළුවන් constraints. ඒකට ඒ වගේ වෙලාවට business case එක change වෙනවා. changes in resource availability එකක් constraints වගේම තමයි. තියෙන resources ගන්නට වඩා අපිට වැඩිපුර resources අවශ්‍ය වෙනවා නම් ඒ වගේ දේවල් වෙලාවදී business case එක change වෙන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් තමයි අපි කතා කරන්න ඕනේ මෙන්න project manager මොන වෙලාවෙද appoint කරන්න කියලා. හරිද? එතකොට අපි දැන් business case එකේ මොනවද මෙච්චර වෙලා කතා කරේ? ලියා ගමු එක.
මෙච්චරලා අපි කතා කරා information needed. Information in business included in business case. පස්සේ අපි කතා කරා දැන් කතා කරන්නේ the project manager. අපි project manager point කරන්නේ අතර මේ business case A phase එක හරිය වගේ තමයි. අපි බලමු මොන stage එකේද එයාව point කරන්න කියලා. The project manager should participate in the business case. හරිද? He should participate in the business case because business case එකේ සාමාන්‍යයෙන් අපි ගොඩක් data include කරනවා. but project manager idea එකක් තියෙනුනේ මොන වගේ business case වල මොන වගේ benefits අපි achieve කරන මොන වගේ goals ද තියෙනවා. ඔය ඔක්කොම project manager idea එකක් තියෙනවා. මේ ඔක්කොම හදලා ඉවරලා project manager දෙන්න බෑ. ඒකට මේ මනුස්සට කිසිම idea එකක් නැහැ මොනවද වෙන්නේ කියලා. හරිද? හඳ යා involve වෙන්න ඕනේ. හැබැයි also a few arguments are there. Business case එක දැන් business case එක කියන මම කියන්නේ අර cost benefit analysis එක approval එක ගන්න කියලා. එතකොට හිතන්න පුළුවන් අයියා මේ ඒ වගේ වෙලාවකදී ඇත්තටම plan එක ඉස්සරහට යනවද නැද්ද කියන එක ගැන sure නැහැනේ. එතකොට එහෙම වෙලාවකදී අයියා අපි business case එක හදද්දි appoint කරන්නේ කියන එක. ඒ හන්දා ඒ කියන්නේ අයියා අපි ආව කලින්ම appoint කරන්නේ එහෙම appoint කරන්න ඕනේද කියලා අපි බලමු. Arguments for assigning the project manager after the business case is developed. Business case එක හදුවයින් පස්සේ assign කරන්න කරන එක හොඳයි කියන්න හේතු මොනවද? Project manager may have limited knowledge and not be able to contribute during the business case phase. සමහර විට project manager ට idea එකක් නැති වෙන්න පුළුවන් මේ business case එක හදන්න යාට දෙන්න පුළුවන් expertise එක අඩු වෙන්න පුළුවන්. එහෙමනම් අපි අව involve කරලා වැඩක් නැහැ. The project manager might not be approved. The project might not be approved and it would be an added cost to have the project manager at the business case phase. සමහර විට දැන් project business case එක අපි present කරගෙන පස්සේ management එක මේක කරන්න බෑ කියන්න පුළුවන්. එහෙම වුණාම project manager අපි ඒ වෙලාවෙදී involve කරන් තියනවා කියන්නේ ඒක අපිට cost එකක් වෙන්න පුළුවන්. අපි project manager ට මොන හරි එයාව appoint කරා කියන්නේ අනිවාර්යෙන් යාට payment එකක් ඒව මොනවද කරන්න තියෙනවානේ. ඒත් ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කරන්න වෙන්න පුළුවන් අපි project manager ඒක හරියට business project එකට approval එක ගන්න කලින් එයාව involve කරනවා කියන්නේ. The project might not be well designed enough at this early stage to determine the best person. සමහර වෙලාවට business case එක හදන්න කලින් අපි project එකේ define වෙලා නැහැ හරියට. මොන දේවල්ද වෙන්න ඕන කියලා. එතකොට අපිට decide කරන්න බෑ කවුද මේ project එකට හරියටම ගැලපෙන මනුස්සයා කියලා. decide කරන්න බැරි වෙන්න පුළුවන් business case stage එකේදී. ඒ හන්දා මෙන්න මේ හේතු තුන හන්දා business case එක හදුවයින් පස්සේ project manager දාන එක හොඳයි කියලාත් සමහරු කියනවා. It depends on the project and it depends on the organization. හරිද? ඒක තමයි එතනදී කියන්න ඕනේ. So that is about the business case. but phase plan එක කියන්නේ මොකද? phase plan එක කියන එක ගැන මම චූටි idea එකක් දෙන්නම්. phase plan එක කියන්නේ basically අපි project එක start කරන තැන ඉඳන් end date එක වෙනකම් plan එකක් දැන් මේ ඒ plan එකනේ මේ හදාගෙන යන්නේ. හැබැයි අපිට මේ plan එක පොඩි phases වලට කඩන්න පුළුවන්. ඒ කියන්නේ මේ project duration එක පොඩි phases වලට කඩලා ඒ phases වලට වෙන වෙනම plans හදන්න පුළුවන්. ඒකට මුළු project එකකටම plan එකක් අපි හදනවා. ඒත් එක්කම project එකේ එක phases වලට අපි plan එකක් හදනවා. project එකේ එක stages වලට ඒ කියන්නේ phase එක කියන්නේ stage එකක්. project එකේ කොටස් වලට ඒ කොටස් වලට කඩලා මුළු project එකම කොටස් වලට කඩලා ඒ කොටස් වලට එක plan එක හදා එක plan එක ගානේ හදනවා. ඒක තමයි phase plan කියලා කියන්නේ. එතන එතන describe කරලා තියෙන්නේ. එතන ඊට ලොකු information ගොඩක් එතනට අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඒ තමයි documents needed for the project management. හරිද? අපිට අවශ්‍ය වෙන documents ටික තමයි අපි දැන් මෙච්චරලා කතා කරේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ basic planning steps of the project. දැන් අපි කතා කරමු basic planning steps ගැන.
ඒ බේසික් ප්ලෑනින් ස්ටෙප්ස් ටික ගත්තාම මෙන්න මේවා. ෆස්ට් ස්ටෙප් එක වෙන්නේ we have to define the problem. අපි දැන් මම ඒ ටිකක් මෙතන ලියන්නම් මෙහෙම. Problem to be solved by the project. අපි මේ ප්‍රොජෙක්ට් එක කරන්නේ මොන ගැප් එකක් ෆිල් කරන්නද, මොන මාකට් එකේ තියෙන මොකක් හරි ප්‍රශ්නයක් නැත්තම් ගැප් එකක් නැත්තම් ඩෙෆිෂියන්සි එකක් ඒම් කරලා අපි සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකක් කරන්නේ. ඒ ඩෙෆිෂියන්සි එක ෆිල් කරනවා. මොකක් හරි අලුත් ප්‍රොඩක්ට් එකක් අපිට ඕනි කියලා හිතනොත් මාකට් එකට ඒ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරන්න. ඒකට ඒ ප්‍රොඩක්ට් එක නැති එක මාකට් එකේ සමහර ප්‍රොබ්ලම් එකක් වෙන්න පුළුවන්. define the problem. මොකද ප්‍රශ්නේ? මොන ප්‍රශ්නද අපි මෙතනදී ඇඩ්‍රස් කරන්නේ කියලා. හරිද? So first step of the planning process is to define the problem. හරිද? ඊළඟ step එක develop mission statement කියන එක නවත්තන mission statement වලම ඔයාලට idea එකක් එන්න ඕන ඔයාලට objectives අපි develop කරන්න ඕනේ vision එක mission එක objectives ඔක්කොම develop වෙන්න ඕනේ mission statement එකක් develop කරනවා කියන්නේ. ඒකට basically කියන්නේ advantages of the project. මේ project එක කෙරෙන්නේ ඇයි? මේ project එක කරයින් පස්සේ අපිට ලැබෙන benefits මොනවද? outcome එක මොකක්ද? කියන එක අපි කියන්නේ. හරිද? ඊට ඊළඟ එක develop project එතකොට මේ ප්‍රොජෙක්ට් එකේ මිෂන් එකේදී අපි ඔබ්ජෙක්ටිව්ස් මොනවද කියලා කතා කරනවානේ. එතකොට ප්‍රොජෙක්ට්ස් ඒ ඔබ්ජෙක්ටිව්ස් ටික අචීව් වෙන්න මොන වගේ ස්ට්‍රැටජි එකක්ද අපි ෆලෝ කරන්නේ? මොන දේවල්ද අපි කරන්න ඕනේ මේ ඔබ්ජෙක්ටිව්ස් ටික අචීව් කරන්න කියලා අපි කතා කරන්න ඕනේ. ඊට පස්සේ write a scope statement. මෙන්න මේක ගැන අපි ටිකක් වැඩිපුර කතා කරන scope planning ගැන. ඒක ඉස්සරහට කතා කරමු. මම නිකන් ඉස්සර ස්ටෙප්ස් ටික එක්ස්ප්ලেইন කරන්න යන්න. write a scope statement. එතකොට අපි scope project එකේ boundaries ටික define කරන්න ඕනේ. මෙන්න මේ workload එක ඇතුලේ තමයි වැඩ කරන්නේ කියලා. ඒක define කරන අපි scope statement එකක් හදන්න ඕනේ. ඒ කියන්නේ explain කරොත් what will and will not be done. මොනවද අපි මේ project එක කරන්නේ සහ මොනවද අපි මේ project එකේ නොකරන්නේ. කියන්නේ අපි limit එකක් තියාගන්න ඕනේ. වැඩවලට limit එකක් තියාගන්න. ඉතින් ඉහට අපි කරන්න යන්නේ නැහැ. ඉතින් ඉහට කරන්න ගියොත් අපේ schedule එක පනින්න පුළුවන්, budget එක පනින්න පුළුවන්. එහෙනම් අපි මොනවද මේ project එකෙන් සිද්ධ වෙන්නේ? මොනවද සිද්ධ නොවෙන්නේ කියන එක හරි limit එකක්, clear limit එකක් තියෙන්න ඕනේ. ඊපස්සේ what are the boundaries and how to work within them. දැන් ඒක තමයි මම කිව්ව limit එකක් තියෙනවනේ. limit එක ඇතුලේ වැඩ කරන්නේ කොහොමද? Can't do anything and everything within the boundaries of the project. අපි හැමදේම කරන්න බෑ. මම කියන්නේ දැන් කිව්වේ limit එක ඇතුලේ තමයි වැඩ කරන්නේ. limit එක පායින්න බෑ. limit එක ඇතුලේ වැඩ කරනවා කියත් තියෙන හැමදේම කරන්න බෑ අපිට. තියෙන resources එක කරන්න පුළුවන් උපරිම ටික තමයි අපි කරන්න ඕනේ. එතනින් එහාට හැමදේම කරන්න යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ ඊළඟ step එක develop the work breakdown structure. Scope එක define කරනවා කියන්නේ workload එක define කරනවා. define කරලා ඒ workload එකේ scope එක අපි එක චූටි work units වලට කඩන්න ඕනේ. මේ කඩන එක logically සිද්ධ වෙන්න ඕනේ. අපි ඒක ගැන ඉස්සරහට කතා කරනවා. ඊපස්සේ using the WBS estimate activity durations, resource requirements and costs. ඊට පස්සේ මේ හදපු WBS work breakdown structure එක use කරලා estimate කරන්න ඕනේ අපි costs, resources and duration. මේවා දැන් ඊපස්සේ මෙතනින් යන work breakdown structure එක use කරගෙන තමයි අපි schedule එක හදන්නේ, budget හදන්නේ, resources මොනවද ඕනේ, cost එක මොකක්ද ඒ ඔක්කොම decide කරන්නේ work breakdown structure එක base කරගෙන. ඊට පස්සේ prepare master schedule and budget. master schedule එකයි budget එකයි හදනවා. දැන් අර cost, resources, duration ඔක්කොම estimate කරන ඒ කරනවත් එක්කම අපි schedule එකයි budget එකයි හදනවා. ඊපස්සේ organizational structure within the project. මම අර කිව්ව
ප්‍රොජෙක්ට් chart එකට අපිට මේක අවශ්‍ය වෙනවා කියලා. ඒකට මේ ප්‍රොජෙක්ට් chart එක තමයි මෙතන තියෙන ලින්ක් වෙලා තියෙන්නේ. ඇත්තට මේ ස්ටෙප්ස් වලදී organizational structure එක decide කරනවා කියන්නේ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් chart එකේ කොටසක්. හරිද? ඒක මතකේ තියාගන්න. දැන් මේ ස්ටෙප්ස් ටික බේසික්ස් ප්ලෑනින් ස්ටෙප්ස් ටික ෆලෝ කරද්දී අපි මේ අර දැන් මෙච්චරලා කතා කරපු ප්‍රොජෙක්ට්ස් මෙච්චරලා කතා කරපු ඩොකියුමන්ට්ස් වලට අවශ්‍ය ඉන්ෆර්මේෂන් මේ ලබාගෙන තමයි යන්නේ. එතකොට මේ බේසික් ප්ලෑනින් ස්ටෙප්ස් කියලා අපි මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඊට පස්සේ ඩොකියුමන්ට්ස් ටික හදලා එහෙම එකක් නැහැ. ඒක ඩොකියුමන්ට්ස් ටික හදලා මේකට එන්න ඕනේ එහෙම එකක් නැහැ. මේ ඔක්කොම ඉන්ටග්‍රේටිව් විදිහටයි මේ ඔක්කොම ඒ කියන්නේ කෝඩිනේට් වෙලා වෙන්නේ. මේ හැම එකක් අතරම ලින්ක් එකක් තියෙනවා. මේ බේසික් ප්ලෑනින් ස්ටෙප්ස් ටික ෆලෝ වෙනවා කියන්නේ මේ ඩොකියුමන්ට්ස් ටිකත් හැදීගෙන යනවා කියන එකමයි. හරිද? ඒක මතක තියාගන්න. ඊට පස්සේ organizational structure ඊට පස්සේ දැන් ඔය ඔක්කොම decide කරලා ඔය පොඩි කැලි බැලි ටික හදනවානේ structure එක හදනවා schedule එක හදනවා WBS එක හදනවා scope statement එක හදනවා මොන එකේ කැලි බැලි හදනවා. ඒ කැලි බැලි ටික එකතු කරලා අපි project plan එක හදනවා. ඊට පස්සේ ඊළඟ එක sign of the plan. අපි පස්සේ plan එක stakeholders වලට පෙන්නලා ඒක අපි ඒ plan එකට approval එක ගන්නවා. plan එකට approval එක ගන්නවා කියන්නේ project එකට approval එක ගන්නවා නෙමෙයි. ඒක මතක තියාගන්න. project එකට approval එක හම්බෙලා තියෙනවා. ඒකයි plan එක හදාන්නේ දැන්. අන්තිමට plan එක හදලා project plan document එක අපි පෙන්නලා කියනවා මෙන්න මේ ටික තමයි වෙන්නේ කියලා. ඒකට යාලා සමහරට මොනවා හරි changes කරන්න පුළුවන් මොනවා හරි එහෙම කරලා පොඩි modifications කරලා plan එකට approval එක දුන්නා කියලා sign එක දෙන්න පුළුවන්. ඒක තමයි ඉතින්ද කියන්නේ මම මේක මෙතනින් කියන්නම් මම හිතනවා ඔයාලට පේනවා කියලා ඔක්කොම ටික. හරි මේ ටික තමයි එතකොට steps ටික. හරි ඒකට මෙන්න මේ steps ටිකේ තියෙන පොඩි points ගැන තමයි අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ. හරිද? ඒක කීපයක් තියෙනවා අපිට කතා කරන්න වෙනවා. අපිට කතා කරන්න පළවෙනි එක තමයි scope planning. Then අපි මේ defining the problem defining the problem, mission statement, objectives, scope statement, strategy මෙන්න මේ ටික අපි කතා කරන්න යන්නේ scope planning යටතේ. හරිද? ඒ ටික ඔක්කොම අතරම කතා වෙනවා scope planning කියන topic එකේදී. මෙතන ආනන් කිව්වා වගේ මේ ස්ටෙප්ස් ටික ගැන තමයි අපි මෙතන මේ එක ස්ටෙප්ස් වල එක කැලි ටිකක් තමයි අරගෙන අපි දැන් මේ කතා කරන්න යන්නේ. හරි ඒකට පළවෙනි එක scope planning. scope planning කියලා ගත්තහම මම explanation එක කියවන්නම්. This is a collaborative process between the project manager, project sponsor and other key stakeholders. Scope planning කියන එක එක්කෙනෙක් තනියම project manager තනියම නැත්නම් project එකේ team member කෙනෙක් තනියම කරන්න බෑ. ඒක හැමෝම එකතු වෙලා තමයි මේ scope එක මොකක්ද කියලා project එකේ decide කරන්න ඕනේ. එතකොට ඒක කරන්නේ project manager සම්බන්ධ වෙනවා. project sponsor කියන්නේ funds දෙන එක තමයි project එකට. මොකද management team එක සමහරවිට basically නැත්නම් customer හරි වගේ කවුරු හරි ඉන්නවා. so other key stakeholder team members තව කවුරු හරි ඉන්නවා නම් යාලා ඒ ඔක්කොමලා සම්බන්ධ වෙනවා. මේක depends මේ key stakeholders කියන එකට interested parties කියන එක project එකට වෙනස් වෙනවා. හරිද? ඊට පස්සේ මේ කට්ටිය එකතු කරගෙන මේ හැමෝම එකතුලා තමයි collaboratively මේ process එක scope planning කියන process එක සිද්ධ වෙන්නේ. එහෙනම් මොනවද අපි scope planning වලට use කරන tools? project SWOT analysis, scope statement, work breakdown structure. හරිද? ඒක මෙන්න මේවා ටික ගැන අපි වෙනම මේ යටතේම කතා කරනවා. හරිද? ඊට පස්සේ ඇයි අපි scope planning කියලා එකක් කරන්නේ? purpose of scope planning කියන එකට අපි කතා කරන්න ඕනේ. We do scope planning to ensure all the required work and only the required work is identified. මම කියවන අපිට හැමදේම කරන්න බෑ කියලා ප්‍රොජෙක්ට් එකක් හදලා
එතකොට අපි අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මොනවද අපිට අවශ්‍යම වැඩ ටික මේ ප්‍රොජෙක්ට් එක කරන්න. සහ ඒ වැඩ ටික විතරයි. එතනින් එහාට ඒ ලිමිට් එක පැනලා එතනින් එහාට අපි මුකුත් යූස් කරන්න සම්බන්ධ කරගන්නේ මේ ප්‍රොජෙක්ට් එකට. ඒකට අන්නේ ඒ ස්කෝප් එක ඩිෆයින් කරනවා. මොන වැඩද අපි කරන්නේ මොනවද අවශ්‍යම වැඩ ටික ඒ මොනවද කියලා අපි ඩිසයිඩ් කරන ගමන් ස්කෝප් ප්ලෑනින් එක කරනකොට අපිට අවශ්‍යම වැඩ ටික අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ස්කෝප් ප්ලෑනින් වලින් ඒක පර්පස් එක. ඊළඟ පර්පස් එක to ensure the deliverables are documented. ඒකට deliverables ටික එක එක milestone එකේ තියෙන outcome එක අපි properly document කරන්න ඕනේ. ඒක ensure වෙනවා ස්කෝප් ප්ලෑනින් එකේ ස්කෝප් එක ඩිෆයින් කරන්න. ස්කෝප් එක ඩිෆයින් කරනකොට ඒකට milestones ටික ඩිෆයින් වෙනවා. ඒ ඔක්කොම ටික සිද්ධ වෙනවනේ. ඒකට ඒවා document වෙන්නත් ඕනේ deliverables ටික. document වෙන්න ඒවා හරි process එකක් තියෙනෝනේ ඔක්කොම scope planning එක අපි decide කරනවා. So ensure that the boundary conditions are adequately defined. මේ limits ටික හරියට clear විදිහට project එකේ team members ලට ඒක අර doubt එකක් නැහැ මෙතනින් එහාට යන්න ඕනද නැද්ද එහෙම කියලා doubt එකක් නැහැ. ඒ ඔක්කොම clearly define වෙලා තියෙනවා. හරිද? ඒ ටික තමයි purpose එක. Thus, scope planning involves identifying the goals, objectives, tasks, resources, budget, and timeline of the project. මේ scope එක කිව්වහම අපි ඇත්තටම මේ project එකේ limit එක තමයි define කරන්නේ. limit එකම time limit එක, budget limit එක, resources limit එක. So goals ටික, objectives goals objectives වලින් තමයි basically limits ඔක්කොම ටික based වෙන goals and objectives වලින්. ඒතර goals and objectives උත් identify කරගන්න ඕනේ scope planning එකේදී. හරිද? එතකොට ඔය ටික තමයි ස්කෝප් ප්ලෑනින් එකේ වෙන්නේ. අපි මේ ස්කෝප් ප්ලෑනින් යටතේ මම දැන් කියන්නේ අපි SWOT work breakdown structure සහ scope statement එක ගැන කතා කරනවා. ඒ ටික කතා කරන කලින් අපි ඉස්සෙල්ලා objectives ගැන කතා කරලා එමු. මම කියවනේ objectives තමයි basis එක වෙන්නේ මේ ස්කෝප් ප්ලෑනින් එකට. මේ ස්කෝප් ප්ලෑනින් එකේ හැමදේම කරන්න basis එක වෙන්නේ objectives. එහෙනම් අපි objectives ටික ගැන ඉස්සෙල්ලාම කතා කරලා ඉමු. objectives. ඒ මොනවද objectives කියන්නේ කියලා. objectives කියන එක ලොකු දෙයක් නැහැ. ඔයාලා දන්නවනේ objectives කියන්නේ මොනවද කියලා සාමාන්‍යයෙන්. නිකන් අපි කියවගෙන යමු. A major part of the scope planning. ඒක දැන් already established. High level objectives provide a name and decide end of action. High level objectives වලින් අපිට base මේ scope එක define කරගන්න පුළුවන්. High level objectives කියන්නේ broad objectives. Project managers should later prepare the interim objective. High level broad objectives ටික හදලා ඒ යටතේ පොඩි sub objectives, interim objectives ටිකත් හදාගන්න ඕනේ. Objectives are smart. අපි smart කියන මේවා එක දන්නවනේ. smart කියන්නේ මොනවද? specific, measurable, attainable, realistic or relevant, tangible or time bound. ඒ objective එක ඒ criteria ඔක්කොම fulfill කරලා තියෙනවා. specific වෙන්න ඕනේ, measurable වෙන්න ඕනේ, attainable වෙන්න ඕනේ, realistic වෙන්න ඕනේ, tangible නැත්නම් time bound වෙන්න ඕනේ. හරිද? ඊපස්සේ if the goals take too much time, takes up too many costs, those objectives should be scaled down. නැත්නම් objective එකක් තියෙනවා ඒක fulfill කරන්න වැඩ ගොඩාක් කරන්න ඕනේ. සහ cost එක ගොඩක් increase කරනවා. ඊපස්සේ අනිත් objectives වල මේවට එච්චර යන්නේ නැහැ. එහෙමනම් අපි මේ objective එක පොඩ්ඩක් පොඩි කරන්න ඕනේ. මේකේ scope එක අඩු කරගන්න ඕනේ. මේ objectives identify කරන්නේ අන්න එක තමයි benefit එක. ඒකට objectives identify කරගත්තම අපිට හිතා ගන්න පුළුවන් මොන cost incur වෙනවද objectives achieve කරන්න. ඒකට ඒකට ගොඩක් cost එකක් වෙනවා, ලොකු workload එකක් වෙනවා, කරන්න අවශ්‍ය නැති තරම් ඔයාලා scale down කරන්න පුළුවන්. يعني objective එකේ limits ටික තව ටිකක් objective එක අපිට specify කරන්න පුළුවන්. ඒක objective specific මදිහාද තමයි මේවා එකක් වෙන්නේ. ඒක අපිට තව objective එක තව ටිකක් specify කරන්න පුළුවන්, specific කරන්න පුළුවන්. project එකට specific කරගන්න පුළුවන්. ඊට පස්සේ this might reduce the functionality of the end product. So දැන් හිතන්න project එකේ එහෙම objective එකම scale down කරන objective එකේ scale එක අඩු කරගන්නවා. objective එක පොඩි කරගන්නවා කියන්නේ සමහරවිට end product එකේ functionalities මොන හරි අඩු වෙන්න පුළුවන්. functions අඩු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මේක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන්. ඒ හන්දා හොඳම method එක මේක handle කරන්න is to reduce scope without reducing the value. අපි objective එකේ scope එක අඩු කරනවා. හැබැයි value එක අඩු කරන්නේ නැතුව. හරිද? ඒ කියන්නේ reevaluate the true requirements of the business case. business case එකට ආයෙ ගිහිල්ලා අපි ඇත්තටම අපිට මොනවද කරන්න ඕනේ කියලා එක decide කරලා ආයෙ එන්න ඕනේ. එතකොට value එක අඩු කරන්නේ නැතුව අපි scope එක අඩු කරගන්න පුළුවන්. හරිද?
නිකන් අයිඩියා එකක් තියාගන්න මොනවද මේ ඔබ්ජෙක්ටිව්ස් ගැන මම කිව්වේ කියන එක ලොකු දෙයක් නැහැ නේද? හරිද? ඊළඟට අපි කතා කරන්න යන්නේ SWOT analysis එක ගැන. SWOT analysis එක ගත්තාම අපි සාමාන්‍යයෙන් කරනවානේ strengths, weaknesses, opportunities, threats කියලා analysis එක. ඒ analysis එක වඩා ටිකක් වෙනස් මෙතන SWOT අපි කතා කරන SWOT analysis එක. හරිද? අපි බලමු අය කියලා. මේක එතකොට මතක තියාගන්න මේ objectives define කරන එක SWOT analysis මේ හැමදේම කරන එකෙන් අන්තිමට scope plan එක තමයි හැදෙන්නේ කියන්නේ මතක තියාගන්න. හරිද? එතකොට SWOT analysis එකේ කරන්නේ the purpose of this is to take advantage of the strengths and opportunities while minimizing the weaknesses and threats. දන්නවනේ positive ඒවා ටික gain advantages ගන්න ගමන් negative ඒවා ටික minimize කරන එක SWOT analysis එකෙන් කරන්නේ. SWOT analysis combines the environmental information. Some SWOT analysis come environmental information can opportunities and threats with the knowledge of project capabilities. Project capabilities can strengths and weaknesses. Internal and external environments will combine karna SWOT analysis again. Will offer a clear picture of the project gaps. අපි දැන් SWOT එක කරාම strengths අඳුර ගන්නවා, weaknesses අඳුර ගත්තාම අපිට project එකේ තියෙන එක gaps අඳුර ගන්න පුළුවන්. knowledge gaps වෙන්න පුළුවන්, skill එකේ gaps වෙන්න පුළුවන්, technological gaps වෙන්න පුළුවන්. මොනම එක gaps තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය ප්‍රමාණයට අපිට නැහැ සමහර දේවල්. අනේ gaps අපිට අඳුර ගන්න පුළුවන්. Used to develop project execution positioning and helps to identify a sound strategy for project execution. අපිට project එකේ position එක දැන් අර gaps අඳුරගත්තාම අපිට strategy අඳුර ගන්න පුළුවන්. දැන් project එක එතනින් එහාට execute කරන්න කොහොමද මේ තියෙන strengths and weaknesses එක්ක ඒවා වැඩි දියුණු කරගෙන කොහොමද project එක execute කරන්න කියලා අපිට strategies develop කරන්න පුළුවන් මේ SWOT analysis එකෙන් පස්සේ. SWOT analysis එක කරන්න අපිට අවශ්‍ය වෙන information මොනවද? project chart එක අවශ්‍ය වෙනවා. මොකද අපි වල mission, objectives ඕම ඔක්කොම define කරනවා. business case එක අවශ්‍ය වෙනවා. එතනදිත් අපි scope එක ඕම හැමදේම කතා කරනවා. project requirements. ඒක project එකට අපිට අවශ්‍ය වෙන resources, ඒ technological requirements ඒව මොනවද කියලා අපි කතා කරන්න ඕනේ. හරිද? මේවා තමයි අපිට අවශ්‍ය වෙන information SWOT එකක් කරන්න. ඊට පස්සේ අපි කතා කරනවා SWOT එකේ steps. හරිද? මම මෙතන නම් ඔයාලට දාන්න මොනවද මෙතෙන්ට එන්නේ කියලා. Information needed. ඊළඟට steps ගැන කතා කරමු. මොනවද project steps SWOT analysis එකේ steps ටික. Identify project goals. අපි කලින් goals and objectives identify කරා. Focus only on the critical goals. හැම goal එකක්ම නෙමෙයි critical goals එක මොනවද කියලා හිතා ගන්න. Select the project success factors. මේ goals use කරලා මොනවද success factors ටික කියලා හිතා ගන්නවා. That is factors that needs to achieve those critical goals. Example එකක් විදිහට project goal එකක් වෙන්න පුළුවන් to increase the market share. ඒක achieve කරන success factor එකක් වෙන්න පුළුවන් introducing the product to new market niches. කියන්නේ market niche එකකට දැන් market share එක වැඩි කරනවා කියන්නේ අපි අලුත් market niche එකකට අලුත් market niche එකක් කියන්නේ කුඩා market segment එකක් නේ. එතකොට market share එක අපි අලුත් market niche එකකට අපි product එක අරන් යනවා කියන්නේ අපේ market share එක පොඩි ගානකින් හරි වැඩි වෙලා. project goal එක increase market share success factor එක අපි අලුත් market niche එකකට අපි product එක introduce කරන එක. හරිද? third step එක measure the gaps. Difference between ideal and actual levels of critical success factors. ඒකට අපි actually achieve කරන critical success factor එකේ actually achieve කරන level එක මොකද්ද? ideally අපි achieve කරන level එක මොකද්ද කියලා අපි differences ටික හොයාගන්න ඕනේ. A measurement scale is needed to identify the magnitude of these gaps. ඒකට මේ gap එකේ magnitude එක කොච්චර ලොකු gap එකක් ideal සහ actual level එකකට කොච්චර ලොකු gap එකක් තියෙනවද කියලා බලන්න අපිට scale එකක් ඕනේ. හරිද? ඒකට නිකන් අර range එකක් වගේ ගන්න පුළුවන්. 1 is widest gap, 10 is ideal level. ඔන්න ඔය වගේ 1 to 10 scale එකක්, ඒ වගේ මොකක් හරි scale එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ team approach assessing actual level after discussion and there can be averaged and these can be averaged for a team. අපි team discussions කරලා මේ
ස්කේල් එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගෙන ගැප්ස් ටික අයිඩෙන්ටිෆයි කරගෙන ඒ වගේ මැග්නිටියුඩ්ස් ටික අයිඩෙන්ටිෆයි කරලා ටීම් එකක් එක්ක තමයි කරන්නේ තනියෙන් නෙමෙයි compare actual level with ideal level එක තමයි ඒ කියන්නේ to measure the gaps මේ gaps ටික measure කර ගන්නවා ඊට පස්සේ decide how to respond to these gaps define the actions ඒ ටික තමයි හරිද එතකොට ඒ කියන්නේ basically අපි goal එක identify කරගන්නවා success factors මොනවද කියලා identify කරගන්නවා goals achieve කරන්න ඒ success factors වල තියෙන gaps ටික අඳුර ගන්නවා actual gap එක actual level එක මොකක්ද achieve කරපු ideal level එක මොකක්ද අපි achieve කරන්න ඕනේ ඒ gaps ටික identify කරගෙන ඒවා ඒ gap එක අඩු කරන්න strategies දානවා ඒ strategies implement කරනවා actions වලින් හරිද ඒක තමයි මෙතන SWOT analysis එක steps ටික තියෙනවා දැන් බලන්න අපි සාමාන්‍ය කරන SWOT analysis එකකට ටිකක් වෙනස් නේ මෙතන නේ පොඩි වෙනසක් තියෙනවා හරිද example එකක් විදිහට අපි මෙහෙම කියමු for example එක තමයි business goal එක early entry into the new market to capture market share ඒක තමයි goal එක critical success factor එක තමයි rapid project cycle time project එක ඒකට ඉක්මනට ඉවර කරලා තමයි අපිට ඉක්මනට market එකට යන්න පුළුවන් to introduce that quickly අපි project එක ඉක්මනට කරනවා ඒක තමයි critical success factor එක ඊපස්සේ components of this critical success factor මේ critical success factor එක achieve කරන්න මොනවද අපි use කරන components concurrent engineering project එක step by step යන්නේ නැහැ ගොඩක් processes එකපාරට simultaneously සිද්ධ වෙනවා collaboration software cross functional teams integrated scheduling ඔය වගේ integrative approaches ගොඩක් use කරලා අපි ඉක්මනට project cycle time එක increase කරගන්න ඕනේ කියලා අපි හොයාගත්තා ඊට පස්සේ actions to start right away දැන් අපි gaps ටිකක් අඳුර ගන්නවා cross functional teams වල interpersonal skills අඩුයි ඊට පස්සේ scheduling system එකට අවශ්‍ය skills අඩුයි එතකොට ඒවා අපි ඉක්මනට සම්පූර්ණ කරගන්න training on the interpersonal skills and integrating scheduling systems කියන ඒවාට ඉක්මනට අපේ team members ලව ready කරගන්න ඕනේ train කරගන්න ඕනේ ඒ වගේ සමහර actions දෙන අපිට ඒවා අර ඉක්මනට urgently කරන්න ඕනේ නැහැ හිමීට කරන්න පුළුවන් for example installation of the collaboration software මේ software එක අපිට අර training යන අතරම හිමීට install කරගන්න පුළුවන් ඒක install කරගත්තයින් පස්සේ training එක ඉච්ච ගමන් වැඩ පටන් ගන්නයි තියෙන්නේ හරිද එතකොට එතන බලන්න gap එක අඳුරගත්තා මොනවද gaps ටික තියෙන්නේ interpersonal skills අඩුයි scheduling system එකට skills එක handle කරන්න skills අඩුයි එතකොට ඒවට අපි define කරන action එක training කරන්න ඕනේ ඊට පස්සේ සමහර actions අපි හොයාගන්නවා මේවා අරවා වෙන අතරම හිමීට කරන්න පුළුවන් actions ටිකක් තියෙනවා ඒ actions උත් define කරගත්තා වැඩ ටික කරා හරිද මේ note එක බැලුවොත් ඔයාලට මගේ මේ steps අනුව flow එකක් ඒ example එකේ තියෙනවා ඔයාලට ඒක බලුවොත් තේරෙයි හරිද ඊට පස්සේ දැන් අපි කියවනේ strategies to act on gaps කියලා මේ මොනවද strategies කියලා අපි කතා කරමු steps වලින් අපි identify කරගන්නා gaps ටික ඒ gaps වලට කොහොමද අපි ඒ gaps කොහොමද handle කරන්නේ කියලා අපි කතා කරනවා දැන් හරිද මෙන්න මේක කතා කරන්ද මම ඔයාලට මිස්ගේ ස්ලයිඩ් එකේ තියෙන chart එකක් පෙන්නනවා මෙන්න මේක strategies to act on gaps දැන් බලන්න මේ chart එකේ මෙතන තියෙනවා little or no gaps ඒ කියන්නේ අපිට critical strengths ටිකක් තියෙනවා අපේ business එකේ මෙතන significant gaps කියන්නේ අපේ weaknesses වගේක් තියෙනවා මේ පැත්තේ තියෙනකොට project internal capabilities මේ පැත්තේ තියෙන්නේ environment එකේ factors internal capabilities කියවම strengths and weaknesses environment එක කියවම opportunities and threats හරිද එතකොට capabilities වල gap එක අඩුයි අපේ strengths තියෙනවා කියන්නේ capabilities වල gap එක වැඩි අපිට weakness එකක් තියෙනවා කියන්නේ project environment එක ගත්තාම gaps අඩුයි opportunities තියෙනවා කියන්නේ gaps වැඩි threat එකක් තියෙනවා කියලා කියන්නේ හරිද ඒකවල දැන් මෙන්න මේ කැලේ ගත්තොත් එතනදී අපිට no gaps in internal capabilities no gaps in external environment as well නේ අන්න ඒ වගේ වෙලාවකදී අපිට the best option for us is to leave this gap as it is. කියන්නේ gap එකක් නැහැ අතන මෙතනදී මේ
බ්ලොක් එකේ තියෙන ෆැක්ටර්ස් ටික ඒවා ටික එහෙම අපි චේන්ජස් නොකර තියන්න තියෙනවා. මොකද අපි මේවට චේන්ජස් කරන්න යන්න ඕනේ නැහැ. වැඩක් නැහැ. නිකන් කොස්ට් එකයි ටයිම් එකයි නාස්ති වෙන විතරයි වෙන්නේ. එහෙනම් මෙන්න මේ බ්ලොක් එකේ තියෙන ෆැක්ටර්ස් අපේ internal capabilities and environmental factors ඒවා ටික එහෙමම තියන්න. opportunities ටිකයි strengths ටිකයි අල්ලන්න එපා. ඒ ටික එහෙමම තියන්න. ඕනනම් අවශ්‍ය වෙලාවදී සමහරවිට improve කරන්න ඕනේ කියලා හිතනවා improve කරන්න. හරිද? උඩක් වෙලාවට ඒ ටික එහෙමම තියන්න. ඊට පස්සේ ඊට පස්සේ මෙන්න මේ ඒරියා එක leave as is or reduce ඒ කියන්නේ මොකද්ද? මෙන්න මෙතනදී එක්කෝ significant gaps in internal capabilities ඒ කියන්නේ weaknesses උයි opportunities උයි තියෙන පුළුවන් මෙන්න මේ ඒරියා එකේ significant gaps in internal capabilities but little gaps in environment නැත්තම් මෙන්න මෙතන little gaps in internal capabilities but significant gaps in external environment. කොට මෙතන areas දෙකක් ගැන කතා වෙනවානේ. මෙතන තියෙන්නේ weaknesses and opportunities, මෙතන තියෙන්නේ strengths and threats. හරිද? මෙන්න මේ area මේ මුළු area එකම handle කරනකොට එක පැත්තකින් හොඳක් තියෙනවා අනිත් පැත්තෙන් නරකක් තියෙනවා. මෙන්න මේ area එකේ තියෙන factors අපි handle කරන්න අපි decide කරන්න ඕනේ. ඒවා අපි ඒ තියෙන විදිහටම තියෙනවද නැත්තම් ඒ gaps අඩු කරනවද කියලා. ඒ තියෙන විදිහටම තියෙනවා කියලා අපි decide කරන්නේ based on our time and cost. අපිට මොකක් හරි ඒ තියෙන gap එකක් අඩු කරන්න අපිට ලොකු time එකක් වේදම් කරන්න ඕන නම් ලොකු සල්ලි ගණනක් වේදම් කරන්න ඕන නම් අපි ඒක සහ එහෙම කරලා ඒ gap එක අඩු කරන එකෙන් ලොකු benefit එකක් එන්නේ නැත්තම් අපි ඒ gap එක හැමම තියෙනවා. ඒක තිබ්බ කියලා ලොකු ප්‍රශ්නයක් නැහැ කියලා අපි decide කරනවා. සමහර gaps තියෙනවා ඒවට අපිට අවශ්‍ය time එක සහ cost constraints ඇතුලේ අපිට කරගන්න පුළුවන් එක. කරන එකෙන් හොඳ benefit එකකුත් එනවා. ඒක කරන එක හොඳයි. ඒ හන්ද අපි අන්න ඒ වගේ factors ඒ වගේ gaps අපි reduce කරනවා. ඒකයි leave as is or reduce කියලා කියන්නේ. That depends whether we are going to leave it as it is or whether we are going to reduce depends on the cost and time constraints that we have. හරිද? මේ area එකේ අන්න ඒ විදිහට මේ area එකට depends on our cost and time. මේ area එක handle කරන විදිහ. මේ area එක weaknesses and threats. This is not good at all. මේක හොඳටම නරක segment එකක්. මේ area එක අපි අනිවාර්යෙන් reduce කරන්න ඕනේ. weaknesses ටික කියන්නේ gap එක අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. weaknesses ටික අඩු කරගන්නත් ඕනේ. threats ටික හරියට achieve කරගන්න. threats ටිකට හරියට face කරන්න නම් මේක significantly reduce. හරිද? ඒ විදිහට තමයි එතකොට strategies ටික මොනවද මේ strategies කියන්නේ එතකොට leave as is or reduce. එක්ක leave as is නැත්නම් leave as is or reduce මෙතන depends or significantly reduce. මේ තුන මේ ටික තමයි strategies ටික. ඒවා depend වෙනවා මෙන්න මේ gaps අනුව. gaps කියන්නේ මොනවද? strengths and weaknesses, opportunities and threats ඒවා combinations වල තමයි gap එක කියලා කියන්නේ. හරිද? මම හිතනවා ඒක තේරුණා කියලා මම පුළුවන් තරම් simple විදිහට explain කරේ ආලට. හරිද? ඊට පස්සේ ඊළඟට අපි යන්නේ එතනින් ඉවරයි SWOT analysis එක ගැන. ඊළඟට අපි යන්නේ ඊළඟ element එක මොකක්ද අපේ scope planning එකේ scope statement එක. අපි scope statement එක ගැන දැන් කතා කරමු. Scope statements. හරිද? එතකොට scope statement එක කියන්නේ after deciding the objectives and after doing the SWOT analysis අපි දැන් ඒවා ඔක්කොම use කරලා statement එකක් හදනවා. Statement of work and a document needed in order to identify requirements of the project. ඔය මේ හොයාගත්ත information ටික use කරලා අපි statement එකක් හදනවා අපිට මොන වැඩද දැන් කරන්න තියෙන්නේ කියලා. strategies ටිකක් අපි define කරගත්ත SWOT analysis එකෙන් objectives ටිකක් අපි හොයාගත්තා ඊට කලින් දැන් ඒවා use කරලා මොන වැඩද අපි කරන්න ඕනේ project එක කියලා හොයනවා. provides the basis for making future decisions such as scope changes and scope statement එකක් තියනවා කියන්නේ අපි changes කරන්න lazy. In a formal manner we can do changes. because items included in the statement දැන් අපි objectives ටික හොයාගත්තා ඒ objectives include කරන්න ඕනේ.
description of the deliverables අපි milestones වලින් එන outcomes ටික ලියන්න ඕනේ and result of the project, justification of the project. ඔය ටික ඔක්කොම තියෙන්න ඕනේ ලියන්න. Questions answered: who is going to do, what is going to happen, when is it going to happen, why are we doing, where is it going to happen, how and how many, how is it going to happen and how many are going to do the work. ඔය ටික define කරගන්නවා. Validates the project scope against a statement of work provided by the customers. දැන් project එකක් කරන්න අපි customer කෙනෙක් ඉන්නවා නම් මේ project එක අපි අන්තිමට project එක කරලා ඒක දෙන customer කෙනෙක් ඉන්නවා නම් එයා අපිට දෙන්න ඕනේ statement of work කියලා document එකක්. ඒකේ එයා කියන්න ඕනේ වෙන්න ඕනේ වැඩ ටික යට. එතකොට අන්න ඒ වැඩ ටික ඒ statement of work එකයි project scope එකයි ඒක comparable වෙන්න ඕනේ. අපි project එකට හදාගන්න scope එකයි customer ට අවශ්‍ය වෙන workload එකයි. ඒකට මේ දෙක ඇත්තටම බලුවම මේ දෙක match වෙන්න ඕනේ, මේ දෙක compatible වෙන්න ඕනේ. scope statement එක හදලා අපි බලන්න ඕනේ work statement of work එක compatible ද කියලා. හරිද? එතකොට දැන් හරි. දැන් අපි scope එකක් define කරා. ඒ scope එක අපි statement එකක් විදිහට document කරා. ඊළඟට අපි කරන්න ඕනේ work breakdown structure එක හදා ගන්න ඕනේ. දැන් අපි scope එකක් define කරලා ඔක්කොම කරලා තියෙන්නේ. දැන් අපි scope planning එකකින් අපි හොයාගත්ත වැඩ ටික අපි break down කරගන්න ඕනේ පොඩි පොඩි වැඩ වලට, පොඩි පොඩි activities වලට. එතකොට project oriented family tree එකක් කියන්නේ මේක නිකන් අර chart එකක් විදිහට මේ ගලාගෙන යන එක. බහක් විදිහට අර අතු බෙදලා යනවා වගේ workload එක එක parts වලට බෙදලා තියෙන එකයි family tree එකක් කියලා කියන්නේ. Subdivision of hardware, services, data required, producing and product. ඒක අපි ඒවා හැම එකම subdivide කරනවා. දැන් මේ workload එක කැලි වලට කඩනවා. The project manager must structure the work into small elements that are then work අපි මේවා කැලි වලට කඩනවාම ඔහේ හිතන විදිහට කරන්නත් බෑ. කට තියෙනවා එක steps ඒ කියන්නේ criteria ටිකක් ඒ විදිහට වැඩ කැලි වලට කඩද්දි. Measurable ඒ අපි කරන work එක අපි මොකක් හරි පොඩි එක work unit එකක් identify කරගත්තොත් ඒ work unit එක measurable වෙන්න ඕනේ. Measurable වෙන්න ඕනේ in terms of the project. මම අන්තිමටම තියෙන top point එක ඉස්සෙල්ලාම කිව්වේ කවන්නේ. In terms of the project, ඒ කියන්නේ ඒ work unit එක කරලා ඒ work unit එකේ performance එක ඒ work unit එකෙන් achieve කරපු workload එක අපිට measure කරන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් හිතන්න අපි workload එක බෙදනවා කියලා හිතන්න මොකක් හරි එක document එක වාක්‍යයක් කියන එක work මේ breakdown structure එකේ තියෙන work unit එකක් නෙමෙයි. ඒ වාක්‍යයක් ලියුවා කියලා අපිට ඒක measure කරන්න බැහැනේ. නේ? ඒකට identifiable කියන්නේ measure කරන්න පුළුවන් තත්ත්ව workload එකක් වෙන්න ඕනේ work unit එක ඇතුලේ තියෙන්නේ. හරිද? ඊපස්සේ manageable. ඒ බෙදෙන වැඩ ටික කවුරු හරි authority එකක් දීලා responsibility එකක් දීලා එයාට ඒක manage කරන්න පුළුවන් වෙන විදිහ workload එකක් වෙන්නත් ඕනේ. ගොඩාක් පොඩි වෙන්නත් බෑ, ගොඩාක් ලොකු වෙන්නත් බෑ. manage කරන්න පුළුවන්. ගොඩාක් පොඩි වුණත් manage කරන්න බෑ. කියන්නේ චූටි වැඩක් manage කරන්න authority එකක් responsibility එකක් දෙන්න ඕනේ නැහැ නේ. සල් ලොකු වැඩක් දුන්නාම ඒක ඒ මනුස්සයාගේ role එකෙන් එහාට යන්න පුළුවන්. ඒ හන්ද ලොකු workload එකක් නෙමෙයි, ගොඩක් පොඩි workload එකක් නෙමෙයි, manageable level. Independent. එතකොට එක work එකකින් අනිත් workload එක කියන්නේ එක work unit එකකින් අනිත් work unit එක depend වෙන්න බෑ. ඒ කියන්නේ minimum interfacing with the dependence on other ongoing elements. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම project එක work units වල dependency එකක් තියෙනවානේ. අපිට independentම කියන්නත් බෑ. There's some level of interaction between the work units within the work breakdown structure. Workload එකේ කැලි වලට කඩනවා කියන්නේ workload එක ඒ අතර පොඩි හරි interaction එකක් තියෙනවා. හැබැයි ඒ interaction එක ගොඩාක් වැඩි වෙන්න බෑ. breakdown කරද්දී. එතකොට හිතන්න මොකක් හරි එකම level එකේ breakdown කරා කියලා workload එක ඒක සමහරට එක work එකක් ඉවර කරනකම් අනිත් එක පටන් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකට එහෙමනම් ඒ work එක එහෙම බෙදලා වැඩක් නැහැ. ඒ කියන්නේ එකම level එකේ බෙදලා වැඩක් නැහැ. නේ? කියන්නේ දැන් product design එකේ මොන හරි product design එක අපි කැලි දෙකකට බෙදනවා. ඒ කැලි දෙකකට බෙදනවා කියන්නේ එකම level එකේ සිද්ධ වෙන වැඩ දෙක ගන්න. ඒකට ඒ වැඩ දෙක එකම වෙලාවෙ සිද්ධ වෙන්න පුළුවන් වෙන්න ඕනේ.
අපිට එක work එකක් ඉවර කරලා අනිත් එක පටන් ගන්න ගියා නම් මේක එකම level එකට දෙකකට කඩලා වැඩක් නැහැ. එහෙනම් මේක එකම level එකේ දැන් ඒ work එක ඒක යටින් එහෙම දාන්න ඕනේ. ඒතර horizontally බෙදලා වැඩක් නැහැ. හරිද? ඒ හන්දා එහෙම dependency එක minimum level එකක තියෙන්න ඕනේ. හරිද? එහෙම dependent work තියෙනවා නම් ඒවා යටට එන්න ඕනේ. vertically එන්න ඕනේ. අර හරහට එහෙම horizontally arrange කරලා වැඩක් නැහැ. ඊට පස්සේ integratable පස්සේ දැන් මේ වැඩික වීගෙන යද්දී the total output the total package of work should be evident. මේ වැඩ ටික වීගෙන යද්දී අර big picture එක ඔලුවට එන්න ඕන. මේකයි කියන්නේ පොඩි චුටි වැඩ ටික කරගෙන the small things should define the big things basically. හරිද? ඒ පොඩි වැඩවලින් එකතුව අපිට integrate කරලා big picture එක අපිට පේන්න ඕනේ. ඒක work breakdown structure කියලා කියන්නේ. work breakdown structure එක අපි arrange කරාම ඒ විදිහට අපිට ඒක පේන්න ඕනේ. හරිද? ඊට පස්සේ the work breakdown structure is structured according to the way the work will be performed and should reflect the way in which project costs and data will be summarized. again the work breakdown structure use කරලා තමයි අපි ඇත්තටම schedule එක cost budget ඔය ඔක්කොම හදන්නේ. මේ හන්දා ඒවා reflect වෙන්නත් ඕනේ work breakdown structure එක පේන්නේ නැහැ. හැබැයි අපිට work breakdown structure එක use කරලා ඒ schedules ටික හදන්න අවශ්‍ය information ගන්න පුළුවන් වෙන්න ඕනේ. So uses of the work breakdown structure good way to show the scope of the job. ඒකට අපිට හරියට graphical විදිහකට work breakdown structure එකෙන් අපේ scope එක පෙන්වන්න පුළුවන්. ඊපස්සේ easy to justify project cost and time estimates අපිට ඒවා schedules එකට cost එකට ගන්න පුළුවන්. assigning responsibilities assign කරන්න අපිට මොනවද අවශ්‍ය වැඩ ඒක කොහොමද බෙදලා තියෙන්නේ කියලා පේන්න ඕනේ. එහෙනම් assigning responsibilities is also easy. හරිද? ඒකට මම example එකක් පෙන්නන්නම්. දැන් මෙතන බලන්න මේක තමයි main output එක. ඒක බෙදලා තියෙනවා එක work units වලට. මේ දැන් මම කිව්වා වගේ අර මම ඉස්සර කිව්වේ එක work එකක් කරද්දී ඒක ඉවර කරාම වෙන්න ඕනේ වැඩක් මෙන්න horizontally දාන්න බෑ කියලා හරහට දාන්න බෑ කියලා. ඒ කියන්නේ market research එක කරන් වෙන ගමන් තමයි surveys එහෙම වෙන්න ඕනේ. ඒකට market research එක මෙතන තියලා survey එක මෙතෙන්ට දාන්න බෑ. market research එක යට තමයි survey එක තියෙනවා. ඒකට market research එකෙන් dependent workload එක ඒක යටට එන්න ඕනේ. ඒ market research එකෙන් dependent workload එක මේ පැත්තට දාලා බෑ. ඒකයි මම මෙතනින් mean කරේ. හරිද? market research එකෙන් dependent වැඩ ටිකක් තියෙනවා නම් ඒ ටික මෙහෙම යටට එන්න ඕනේ. product design කියන එක market research එකට එක dependency එකක් තියෙනවා. obviously market research එකේ information අපි use කරන්නේ. හැබැයි අර ඒක අතර minimal interaction එකක් තියෙනවා. මේක ඉවර වුණායින් දැන් මේක ඉවර වුණායින් පස්සේ මේක අපිට ආයේ මේක යටින්ම කරන්න ඕනේ කියලා එකක් නැහැ. හරිද? එතකොට මේ අතර minimal interaction එකක් තියෙනවා. මේක අතර ලොකු interaction එකක් නිසා ගොඩක් dependent work ටික මෙහෙම යට දානවා. හරිද? ඒකට මේක තමයි work breakdown structure කියන්නේ. බලන්න tree diagram එකක් විදිහට තියෙන family tree එකක් කිව්ව එක. family tree එකක් විදිහට තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන ඔක්කොම මේ බලන ස්කෝප් එක අපිට අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ලිමිට්ස් ටික මොනවද කියලා මේ කියවලා බලලා අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් ඒ වගේ හරිද මම හිතනවා work breakdown structure ගැන ඔයාලට අයිඩියා එකක් එන්නද කියලා ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ scope planning ගැන අපි අත්තම් කතා කරලා ඉවරයි. scope planning වල මොනවද තියෙන items ටික objectives තියෙනවා, SWOT analysis එක තියෙනවා, scope statement එක තියෙනවා, work breakdown structure එක තියෙනවා. හරිද? ඔය එතනින් scope planning ඉවරයි. දැන් basic planning steps වල ලොකු කොටසක් මෙතනින් කතා වෙලා තියෙනවා. දැන් මෙන්න මේ work breakdown structure එක වෙනකම්ම වගේ අපි කතා කරලා තියෙනවා. ඊට පස්සේ මේ estimating cost, resources, schedule එක මෙන්න මේ ටික අපි ඊළඟ lessons වල කතා කරනවා. ඒ හැම මෙතනදී කතා කරන්නේ නැහැ. මේ දෙක ගැන ලොකුවට organization structure ගැන ලොකුවට කතා කරන්න දෙන්න. ඒක depends on the project. flexible structure එක, flat structure එක නැත්නම් tall structure එක. දැන් ලොකුවට කතා කරන්න දෙන්නේ නැහැ. creating project plan එක ගැන ලොකුවට කතා කරන්න දෙන්නේ නැහැ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ signing off the plan. signing off the plan. හරි ඒ කියන්නේ plan එක sign කරලා stakeholders කට පෙන්නලා sign කරලා plan එක finalize කරන එක. හරිද? ඒක නම් අපිට ඊළඟට
කතා කරන්න තියෙන්නේ. ඒක මම මේ හරියෙන් දාන්න. ඔයාලට කෙනෙක් කියලා මම හිතනවා හිතනින් දැම්මොත්. බේසික් ප්ලෑනින් ස්ටෙප්ස් යටතේම එන එකක් තමයි ඒක මතක තියාගන්න. හරිද? signing off. signing off කියන්නේ ලොකු දෙයක් නෑ. basically signing off එකේ requirements ටිකක් තියෙනවා fulfill වෙන්න ඕනේ. ඒ ටික ගැන තමයි කතා කරන්නේ. sign මම කිව්වාගේ plan එක stakeholders වලට පෙන්නනවා. එයාලගේ approval එක අරගෙන එයාලගේ sign එක ගන්න එක. හරිද? The project plan should be submitted to the stakeholders for their signatures. Could be contributors. Stakeholders කියන්නේ කවුද? Contributors, customers, managers, financial institutions, finance therapy, මිනිස්සු ඒකලු. Because signing means that the individual is committed to his contributors, agrees with the scope of work and accepts specifications as valid. ඒක sign කරනවා කියන්නේ පොඩි ප්ලේසි පහසු දෙයක් නෙමෙයි. නිකන් කියවන්න නැතුව plan එක ඉක්මනට sign කරලා දෙන්න බෑ. plan එක කියවලා sign කරන්න ඕනේ. මොකද sign එක තියනවා කියන්නේ එයා ඒ වැඩේට approval එක දුන්නා කියන එක. එයාට පස්සේ ඇවිල්ලා කියන්න බෑ මේක කරන්න බෑ කියලා. අයගොල්ලන්ට document එක දෙන්නලා කියන්න පුළුවන්. ආ මෙතන sign කරා අපිට මේවා ටික කරන්න පුළුවන්. මට දැන් මුකුත් කියන්න බෑ කියලා. ඒ හන්ද හරියට කියවලා බලන්න ඕනේ එයාට satisfy වෙන විදිහට හැමදේම තියනවාද කියලා බලලයි sign කරන්න ඕනේ. මොකද එයා ඒ sign එකෙන් agree වෙනවා ඒ project එකට commit වෙන්න. හරිද? sign doesn't mean a guarantee of performance. sign කරා කියන එක project එක ඉවර වෙලා ඒ project එක successful වෙනවද නැද්ද කියන එක guarantee කරන්නේ නැහැ. මෙතන guarantee කරන්නේ commitment to the project විතරයි. sign කරා කියලා project එක successful වෙනවා කියලා කියන්නේ නැහැ. හරිද? So the plan should be reviewed and signed off in a meeting, not through internal office mail. කියන්නේ plan එක email කරලා අදාළ stakeholders වලට sign කරලා යවන්න කියලා කියන්න බෑ. stakeholders ටික එක තැනකට ගෙනල්ලා meeting එකක් තියලා එයාලගේ concerns කියලා discuss කරලා පොඩි changes කරනවා modifications කරනවා මේවා කරලායි sign කරන්න. එතකොට හැමෝම everyone is a witness that this person signed. ඒ witnesses තියාගෙන තමයි එක sign කරන්නේ සහ එතනදී discuss කරන්න පුළුවන්. මොකද to ensure all parties understand the plan and specifications. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහනවා මොකද්ද මේකෙන් කියන්නේ කියලා. හරිද? Encourage people to spot problems during the sign off meeting. After පස්සේ issues අරගෙන එන්න බෑ sign කරගෙන පස්සේ sign off meeting එකේදී තියෙන ප්‍රශ්න ඔක්කොම ටික විසඳ ගන්න ඕනේ. හරිද? ඒක තමයි signing off කියන්නේ. ඊට පස්සේ changing the plan තමයි ඊළඟ එක. ඒකත් අපි basic planning steps යටතේම කතා කරමු. මේක මෙතන steps වල නැහැ. හැබැයි ඒක steps වලට අදාළ වෙන දෙයක්. හරිද? changing the plan මම හිතනවා ඔයාලට මෙතන confusion නැති කියලා. changing the plan කියන අපිට සමහර වෙලාවට අනිවාර්යෙන් කිව්වට කොච්චර plan කරත් වෙනස් කරන්න අවශ්‍යතාවය එනවාමයි. Unforeseen problems can arise. Make changes in an orderly manner following a standard change procedure. එහෙම අවශ්‍යතාවයක් ආවොත් අනිවාර්යෙන් එනවා සාමාන්‍යයෙන් එහෙම අවශ්‍යතාවයක් ආවොත් ඒක කරන්න standard procedure එකක් formal procedure එකක් තියෙනවා. ඔහේ change කරන්න බෑ plan එක. Changes should be made only when a significant deviation occurs. මොකක් හරි ඒගොල්ලෝ percentage එකක් තියාගන්න ඕනේ deviation එක. ඒ deviation එක calculate කරන percentage එකක් තියාගන්න. මෙන්න මේ 20% හරි 30% වලින් එහාට change එකක් වුණොත් ඒ deviation එක තියෙනවා නම් ඒ මොකක් හරි change එකක් නිසා market conditions වල මොකක් හරි change එක 30% වලින් project එකේ වැඩවල change එකක් වෙනවා නම් එහෙනම් අපි plan එක change කරමු. අන්න ඒ වගේ percentage එකක් තියාගන්න ඕනේ. tolerance level එකක් තියාගන්න ඕනේ. tolerance level එකෙන් එහාට change වෙනවා නම් plan එක change කරන්න ඕනේ. If changes are not identified and managed properly, the project may have come in considerable over budgets or behind schedules. එහෙම changes අපි identify කරලා ලියුවේ නැත්නම් over budgets වෙන plan budget එක පයින්න පුළුවන්. නැත්නම් schedule එක achieve වෙන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ටිකක් වෙන්න පුළුවන්. Causes for change should be documented for future references. මේ changes
හැම වෙලේම අපි ප්‍රොජෙක්ට් එකකින් එක ප්‍රොජෙක්ට් එකක් කරාම මේ ප්‍රොජෙක්ට් එකෙන් ලර්නින් එකක් අපි ඊළඟ ප්‍රොජෙක්ට් වලට අරන් යනවා. ඒ හන්ද මේ චේන්ජස් ගැන ඒ කෝසස් මොනවද? අපි චේන්ජ් කරන හේතුව මොනවද? මේ හැමදේම ડોකියුමන්ට් කරන්න ඕනේ. හරිද? ඒ ටික තමයි ඊට පස්සේ ඊළඟ ටොපික් එක මේකත් ස්ලයිඩ්ස් වල මැද්දක තියෙන්නේ. මම මේක ඊළඟට ගත්තා. මම හිතුවේ ප්ලෑනින් වල තියෙන ඔක්කොම ප්‍රොසෙස් එකේ ස්ටෙප්ස් ටික කතා කරලා ඉවර වෙලා මේක කියනවා නම් ඔයාලට හොඳයි කියලා. ඒ තමයි items in a plan. Basically ඒක අපිට කියනවා මේ creating a project plan කියන එක යටතට අත්‍තරම ගන්නත් පුළුවන්. items in a plan. අපි දැන් planning process එකේ ගොඩක් steps ගොඩක් follow කරලා අපි අන්තිමට plan එක හදනවනේ. මේ හදද්දි මොනවද ඇත්තටම දැන් plan එකේ include කරන්න ඕනේ කියලා. දැන් මෙච්චර අපි කතා කරේ අතරම ඒ ටික තමයි. ආයි කියන්න දෙයක් නැහැ ඇත්තටම. හරිද? ඒ ටික නිකන් list down කරගෙන යන්න. problem statement. අපි ඉස්සෙල්ලාම define the problem කියලා අඳුරගන්නේ problem එකක්. ඒක අපි problem statement එකක් විදිහට item එකක් include කරන plan එකේ. project mission statement. develop the mission statement කියලා planning process එකේ තියෙනවා මෙතන. ඒක අපි mission statement එක project mission statement එකක් විදිහට item එකක් include කරනවා. project objectives. product mission statement එකත් එක්ක මම කෝ objectives ඔක්කොමත් අපි define කරනවා. මේ scope planning එකෙත් අපි objectives define කරනවා. ඔතන ඒක project objectives විදිහට වෙනම topic එකක් දාලා ලියන්න ඕනේ. පස්සේ project work requirements, a list of deliverables. දැන් මෙතන අපි කතා කරන්නේ මේ scope statement එක, strategy එක, WBS මේ කතා කරලා අපි කරන්න ඕනේ වැඩ scope එක, වැඩ ප්‍රමාණය, workload එකෙන් කතා කරන්නේ. එතකොට ඒ ටික ලියන්න ඕනේ. project work requirements, a list of deliverables, reports, hardware, software ඒ ටික ඔක්කොම ලියන්න ඕනේ. ඒකට හැම milestone එකේම තියෙන deliverables ටික මොනවද කියලා ලියන්න ඕනේ. පස්සේ තියෙනවා exit criteria කියලා. දැන් මතක ඇති ඔයාලට අපි exit criteria කතා කරලා business case එකට. business case එක කතා කරපු exit criteria ගැන මෙතන කතා කරන්නේ. business case එක කතා කරේ අපි project එක fail වෙනවා කියලා තේරෙනවා. අපි කොහොමද project එක නවත්තලා දාලා අයින් වෙන්නේ කියන එක. මෙතනදී exit criteria කියන්නේ එක milestone එකක් ඉවර කරලා ඊළඟ milestone එකට යන්න අර milestone එක complete කරා කියන්න අපි මේ milestone එක complete කරා කියන්නේ කොහොමද කියන එක. Now, මෙතනදී exit criteria can to determine whether the preceding phase of work is actually finished. Preceding කියන්නේ කලින් කියන එක. කලින් වැඩ කොටස දැන් අපි මෙච්චරලා කර හිටපු වැඩ කොටස ඉවරයි කියලා කොහොමද අපි කියන්නේ? අපිට මොකක් හරි ඒකට ඉන්ඩිකේෂන් එකක් තියෙනවා. මොකක් හරි ડોකියුමන්ට් එකක් තියෙන්න ඕනේ. ඒ phase එක ඉවර කරලා output එකක් තියෙන්න ඕනේ මේ phase එකේ. ඒ output එක තියනවා කියන්නේ ඒ phase එක ඉවරයි කියන එක. ඒ වගේ මොකක් හරි exit criteria එකක් තියෙනවා. For example, getting a research project එක ගත්තොත් getting approval to the research proposal කියන එක research project එක phase එකක්. approved research proposal එක තමයි exit criteria එක. අපේ අතේ approved research proposal එක තියෙනවා කියන්නේ ඒ research proposal එකට approval එක ගන්න stage එක phase එක ඉවරයි කියන එක. exit criteria එක exit criteria තියෙන්න පුළුවන්. අපේ product design එකක product design phase එකේ exit criteria වෙන්න පුළුවන්. preliminary design අපේ අතේ product එකේ preliminary design එක තියෙනවා. පළවෙනිම හදපු rough design එක අපේ අතේ තියෙනවා. ඒක තමයි exit criteria එක. ඒ වගේ. ඊට end item specifications. ඒ කියන්නේ ඔය දැන් එක deliverables ඔය එකක හදනවනේ. ඒවා හදද්දී අපිට නිකන් මේ හදන්න බෑ. සමහරවිට standards තියෙනවා අපි follow කරනවා. මොනවා හරි project එකේ එක phases වලට එන outputs වල standards තියෙනවා. මොකක් හරි product designing එකක් නම් මොනවා හරි engineering specifications තියෙන්න පුළුවන්. development stage එකක් නම් මොනවා හරි architectural specifications, construction of building නම් ඒ building එකේ මොකක් හරි එක තට්ටුවක් හැදුවා කියන්නේ ඒ තට්ටුව හදන්න මොනවා හරි architectural specifications, ඔය foundation එක දාන්න කොච්චර සිමෙන්ති ඕනද අරවා මේවා ඒ වගේ ස්පෙસિෆිකේෂන්ස් තියෙන්න පුළුවන්. අන්නේ ස්පෙසිෆිකේෂන් ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා ප්‍රොජෙක්ට් ප්ලෑන් එකේ තියෙන්න ඕනේ. ඊපස්සේ WBS දැන් අපි මෙච්චරලා එක දිනක කතා කරලා work breakdown structure එක planning වල item එක. මම මෙතන items ටික ලියනවා. මේ ඉඩ නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා මම ලියන්නේ නැහැ. ඊට පස්සේ schedules ටික නුන අපි schedules ගැන ඊළඟ lesson එකේ කතා කරනවා. milestones වලින් work breakdown structure එක schedules, milestones විදිහට schedules එක විදිහට schedules හදන්න පුළුවන්. ඒ schedules ටික time schedules ටික හදනවා. required resources අපිට මොනවද අවශ්‍ය වෙන resources ටික කියලා project plan එකේ item එකක් විදිහට තියෙනවා.
control systems. ඒකට අපි මොනවද එක එක controls use කරනවා. ඒ controls මොනවද කියලා අපි තියෙන්න ඕනේ. ඊපස්සේ major contributors අපිට එක එක දැන් project එකේ කරගෙන යන්නේ එක එක contributors වෙනවා. ඒ contributors කවුද කියලා අපි ලියලා තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ risk areas මොනවද risks මේ project එක කරගෙන යන්නේ කියන එක තියෙන්න ඕනේ ලියන්න. හරිද? ඒකට ඔය ටික තමයි items ටික තියෙන්නේ project plan එකේ. ඊට පස්සේ key points ටිකක් තියෙනවා planning වල just basic key points ටිකක්. ඒක මම මෙතන කොහෙවත් include කරලා නැහැ නිකන් මේක slide එකේ තියෙනවා මගේ note එකේ තියෙනවා නිකන් අර ඔළුවේ තියාගන්න points ටික මේ planning මුළු process එකම කරගෙන යද්දී. No plan no control. plan එක නෑ control කරන්න බෑ. Participation of everyone sign off meeting එකක් තියෙන්න ඕනේ. Documentation stored electronically. අපි documentation ඔය files වලින්ම දාලා තිබ්බොත් ඒවා damage වෙන්න පුළුවන් chance එකක් disk electronically store කරලා තියෙන්න ඕනේ. Exit criteria තියෙන්න ඕනේ. Changes made should be pre-approved. Pre-approved කරලා තියෙන්න ඕනේ changes. ඒවා changes කරන්න හරි procedure එකක් තියෙන්න ඕනේ. Risk management ගැන අනිවාර්යෙන් plan එකේ තියෙන්න ඕනේ. Planning is answering අර questions වලට කතා කරන්නේ ඒ questions answer කරන එක තමයි planning කියන්නේ. නිකන් key points ටිකක් summary එකක් වගේ lesson එකේම. හරිද? ඒක මේක තමයි planning lesson එකේ flow එක. මම හිතනවා ඔයාලට මේක තේරෙනවා කියලා. confusing නැතුව ඇති කියලා මම හිතනවා. මම නිකන් කියාගෙන යන්නම්. මම මෙතන දාලා නැහැ මේක. sorry. හරිද? එතකොට planning වල අපි purpose එක කතා කරා, questions කතා කරා. එතකොට key documents මොනවද කියලා කතා කරා, project management වලට එන ඒවා ඇත්තටම planning stage එකේ planning process එක කරගෙන යන ගමන්ම හැදෙන documents. ඒකයි අපි ඒවා මෙතන planning lesson එකේ කතා කරන්නේ. project chart, business case, phase plan. ඔය project chart එකේ include වෙන items මොනවද කියලා කතා කරා, business case එකේ include වෙන items ගැන කතා කරා, phase plan එක කියන්නේ මොකද කියලා ලාවට කතා කරා. ඊට පස්සේ අපි basic planning steps ගැන කතා කරා. basic planning steps ටික මෙතන තියෙනවා. ඊට පස්සේ basic planning steps වල තියෙන items ගැන අපි කතා කරා. මෙතන මේ defining the problem ගැන develop WBS වෙනකන් අපි scope planning විදිහට identify කරගෙන ඒ ඔක්කොම ටික කතා කරා එතනදී WBS වෙනකම්. ඊට පස්සේ signing of the project ගැන project කෙනෙක් ගැන කතා කරා, changing the plan කොහොමද plan එක change කරන්න කියලා කතා කරා. අන්තිමටම අපි මේ හදන create project plan කියන step එකේදී අපි හදන project plan එකේ තියෙන්න ඕනේ items ටික මොනවද කියලා අපි කතා කරා. ඒ කියන්නේ හතරම මේ project plan එකෙන් දැන් මෙච්චර වෙලා කරපු ඔක්කොම processes ටිකේ details ටික මෙතන include වෙලා තියෙනවද කියලා අපි මේ ensure කරනවා items ඉන්න plan කියන එකෙන් ඒ items ටික ඔක්කොම අපිට tick කරන්න පුළුවන් නම් ඔක්කොම තියෙනවා කියලා ensure කරන්න පුළුවන් නම් මේ project planning process එකේ හැමදේම වෙලා කියලා අපිට ensure කරන්න පුළුවන්. හරි. ඔය ටික තමයි planning lesson එකේ තියෙන්නේ.